ආයුබෝවන් පුතේ අද අපි 20යි 22 උසස් පෙළ කරන දරුවන් සඳහා පාඩම් මාලාව පටන් ගන්නවා. අපි කලින් පළවෙනි විෂයකේ යම් කොටසක් අවසන් කරා. අද දින අපිත් සමග අලුත් නව දරුවන් සම්බන්ධ වෙනවා. ගිය සතියේ හිටිය දරුවන්ට සහ අද අලුතින් සම්බන්ධ වෙන දරුවන් යන සියලු දෙනාටම පොඩි මතක් කිරීමක් සමග තමයි අපි විෂයකේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පාඩම් පුතේ ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය විග්‍රහ කරයි. එතකොට මේ පළවෙනි විෂයක යට තමයි කාලච්ඡේද 5ක ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා උසස් පෙළ කරන දරුවන් සඳහා. එතකොට මේ පළවෙනි මාතෘකාවට සාකච්ඡා කරා මුලින්ම ගිණුම්කරණ විෂයපතය හා නිර්වචනය. එතකොට ගිණුම්කරණය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියන මාතෘකාව යටතේ අපි ගිය සතියේ සාකච්ඡා කරා පුතේ. එතකොට ගිණුම්කරණයේ නිර්වචනය මොකක්ද? ගිණුම්කරණය යනු කුමක්ද? නේද? අපි කතා කරා පුතේ තෝරාගත් ගිණුම්කරණ ඒකකයක මුදල් නැමැති මාධ්‍යයෙන් අගය කළ හැකි ගිණුම්කරණ යෙදුම් පිළිබඳ තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය හා විවරණය කිරීමත් ඒවා ඇල්මැති පාර්ශවයන්ට සංනිවේදනය කිරීමක් තමයි ගිණුම්කරණය කියන්නේ. ඒතර මේ ගිණුම්කරණය නිර්වචනය යටතේ පුතේ විවිධ පුද්ගලයන් විවිධ ආයතන මගින් විවිධ නිර්වචනයන් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි සෑම නිර්වචනයක්ම පුතේ මේ අපි කතා කරපු නිර්වචනය හා බැඳෙනවා. ඒතර ඒ එක එක පාර්ශවයන් සහ පුද්ගලයන් විසින් ඉදිරිපත් කර නිර්වචනයන් වල තියෙන කරුණු කාරණා මේ සමස්ත නිර්වචනය තුලේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒතර ඒ යටතේ ඇමරිකානු සහකාර රජයේ ගණකාධිකාරීන්ගේ ආයතනය, ඇමරිකානු ගිණුම්කරණ සංගමය, ගිණුම්කරණ ප්‍රමිත මණ්ඩලය, හාවර්ඩ් සභාවේ මහාචාර්ය රොබර්ට් ග්‍රීන් ඇන්තනී වගේ පුද්ගලයන් විසින් ගිණුම්කරණය මෙන්න මේකයි කියලා පුතේ නිර්වචනය කරලා තියෙනවා. අපි මේ මාතෘකාව ගිය සතියේ පුරුල්ල සාකච්ඡා කරා. අද මේවට ආයෙත් පාරක් මතක් කිරීමක් සාරාංශයක් තමයි මම මේ ඉදිරිපත් කරගෙන යන්නේ. ඒතර අපි ගිණුම්කරණ නිර්වචනයෙන් පස්සේ නා පුතේ ගිණුම්කරණේ කාර්යභාරය, ගිණුම්කරණයේ කාර්යයන් ටික මොනවාද? ඒතර අපි ගිණුම්කරණය තුළ මොනවාද කෙරෙන්නේ? අපි කතා කරනවා ගිණුම්කරණ තොරතුරු රැස් කිරීම, ඊළඟට වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය හා විවරණය කිරීම, තොරතුරු සංනිවේදනය කිරීම. මේ ගිණුම්කරණය ඇතුලේ කරන වැඩ කොටස තමයි ගිණුම්කරණ කාර්යයන් කියලා අපි ඉගෙන ගන්නෙ. රැස් කරනවායි කියන්නේ මොකක්ද? වාර්තා කරනවායි කියන්නේ මොකක්ද? වර්ග කරනවායි කියන්නේ මොකක්ද? සාරාංශ කරනවායි කියන්නේ මොකක්ද? විශ්ලේෂණ සහ විවරණය කරනවායි කියන්නේ මොකක්ද? මේ පුතේ එකින් එක අපි ගිය සතියේ සාකච්ඡා කරා. පොඩි අදහසක් වාට දැනන විදියට මම පැහැදිලි කිරීමක් අද දවසෙත් කරගෙන යන්නම්. તો රැස් කරනවායි කියේ පුතේ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු මූලාශ්‍ර ලේඛන මගින් අපි එකතු කරගන්න එක. උදාහරණයක් විදිහට කියනවා නම් ඔයා ව්‍යාපාර ආයතනයකින් භාණ්ඩ ගන්න ගියාම ඔයාට බිලක් ලැබෙනවා නේද? ඒතර ඔයා ඒ ලැබෙන බිල ඔයා ව්‍යාපාරයක් නම් ඔයා ඒක මොකද කරන්නේ? එකතු කරලා තියාගන්නවා. ඒ වගේම ඒ ව්‍යාපාරයෙන් භාණ්ඩ ගන්නකොට පුතේ එයත් කොපියක් තියාගන්නවා. අන්න එයත් එකතු කරලා තියාගන්නවා. ඉතින් ඔය වගේ පුතේ ව්‍යාපාරික සිදුවන සෑම ගනුදෙනුකටම අපි බිලක් ලියනවා. ඒ බිලට කියනවා මොකක්ද? මූලාශ්‍ර ලේඛනයක්. ඒ ලියන බිල් පුතේ විවිධාකාර වෙන්න පුළුවන්. ඇයි? විවිධාකාර ගනුදෙනු වෙනවානේ. ඒතර මොනවාද මේ විවිධාකාර ගනුදෙනු කියන්නේ? එකක් අත්පිට මුදල් ලැබීම. අත්පිට මුදල් දෙවි. ණයට භාණ්ඩ ගැනුම් වෙන්න පුළුවන්. ණයට භාණ්ඩ විකුණුම් වෙන්න පුළුවන්. ණයට විකුණපු භාණ්ඩ ආපසු එවුම් වෙන්න පුළුවන්. ණයට ගත්ත භාණ්ඩ ආපසු යවුම් වෙන්න පුළුවන්. නේද? ඔය වගේ පුතේ විවිධාකාර සිදුවන ගනුදෙනු වලට මේ විවිධාකාර මූලාශ්‍ර ලේඛන තියෙනවා. හරිද? ඔය ගනුදෙනු වර්ග ප්‍රධාන වශයෙන් අපි කතා කරන 8ක්. ගනුදෙනු වර්ග 8කට අපි වර්ග කරනවා. ඒ ගනුදෙනු වර්ග 8ට අන්න මූලාශ්‍ර ලේඛන 8ක් තියෙනවා පුතේ. එතන මොනවාද මේ මූලාශ්‍ර ලේඛන 8? අන්න එක් පළවෙනි මොකක්ද? මුදල් ලැබීම් වලට දෙනවා පුතේ ලදුපත. මුදල් ගෙවීම් වලට දෙනවා ගෙවීම් වවුචරය. ණයට භාණ්ඩ ගත්තොත් ගැනුම් ඉන්වොයිස් එක. ණයට භාණ්ඩ වික්කොත් විකුණුම් ඉන්වොයිස් එක. ණයට ගත්ත භාණ්ඩ ආපසු යවුවොත් හරපත. ණයට වික්ක භාණ්ඩ ආපසු එව්වොත් බැරපත.
සුළු මුදලින් සිදුවන ගනුදෙනු සුළු මුදල් ගෙවීම් වවුචරය. ඔය කිසිම ගනුදෙනුවකට අදාළ නොවන යකුතියක් දානවා ජර්නල් වවුචරයට. පැහැදිලිද? එහෙනම් පුතේ ඔන්න ගනුදෙනු වර්ග වලට වෙනම මූලාශ්‍ර ලේඛන තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ මොකක්ද? රැස් කිරීම කියලා. ඔන්න පුතේ අපි රැස් කරගත්තා. දැන් අපේ ගබඩා කාමරයේ පිරෙන්න මේ රැස් කරගත්ත මූලාශ්‍ර ලේඛන තියෙනවා. ෆයිල් පුරවලා කඳු පිටින් ගහලා පුතේ මූලාශ්‍ර ලේඛන තියෙනවා. ඉතින් කෙනෙක් ඇවිල්ලා මට ඔයාගේ ව්‍යාපාරය ගැන අදහසක් දෙන්න කිව්වම මට පුළුවන් ද එක්කන් ගිහිල්ලා මේ ගබඩා කාමරේ පෙන්නන්න? බැහැනේ නේද? එහෙම පෙන්නුවයි කියලා එක මූලාශ්‍ර ලේඛනයක් බැලුවයි කියලා කිසිම කෙනෙක්ට අදහසක් ලබා ගන්න බෑ පුතේ. අන්න මට අදහසක් එන්න ඕන ව්‍යාපාරය ගැන නේද? මම ඇල්මැති පාර්ශවයක් නම් මට අදහසක් එන්න ඕන. අදහසක් එන විදියට මේක අපි ඉදිරිපත් කරන්න ඕන. ඉතින් අපි ගබඩා කාමරයේ තියෙන මූලාශ්‍ර ලේඛන පෙන්නුවයි කියලා කෙනෙක්ට අදහසක් ලබා ගන්න බෑ පුතේ. අන්න අදහසක් ගන්න විදියට මම මොකද කරන්නේ? ඒවා තවත් කෙටි කරනකොට වෙනවා වාර්තා කිරීමට. මොකක්ද මේ වාර්තා කරනවා කියන්නේ? අර රැස් කරගත්ත මූලාශ්‍ර ලේඛන ඊට අදාළ උපයෝගී පොතේ වාර්තා කරනවා. එතකොට මේ ඊට අදාළ උපයෝගී පොත කියන්නේ මොකක්ද? අන්න ඊට අදාළ උපයෝගී පොත කියන්නේ පුතේ මේ සෑම මූලාශ්‍ර ලේඛනයකටම අනිවාර්යෙන් මූලික පොතක් තියෙනවා. එහෙනම් ව්‍යාපාරික වන ගනුදෙනු වලට ඊට අදාළ මූලාශ්‍ර ලේඛන තියෙනවා. ඒතර ඒ වන මූලාශ්‍ර ලේඛන වලට ඊට අදාළ උපයෝගී පොතක් තියෙනවා. එහෙනම් බලමු මොනවාද මේ උපයෝගී පොත්? අපි දන්න විදියට ඉස්සර කතා කරා මොකක්ද? මුදල් පොත. හැබැයි අද කතා කරන්නේ පුතේ මුදල් ලැබීම් චලනයයි මුදල් ගෙවීම් චලනයයි කියලා. ඊට පස්සේ තියෙනවා ණයට භාණ්ඩ විකුණුම්. ණයට භාණ්ඩ වික්කම් පුතේ විකුණුම් ඉන්වොයිස්. ඒතර විකුණුම් ඉන්වොයිස් එක ගිහින් දානවා විකුණුම් ජර්නලේ. ඊට ණයට භාණ්ඩ ගැනුම් තියෙනවා ගැනුම් ඉන්වොයිස්. ගැනුම් ඉන්වොයිස් එකකින් දානවා ගැනුම් ජර්නලේ. එහෙනම් මේ වගේ ව්‍යාපාරයේ සුන් සෑම ගනුදෙනුවකටම මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා උපයෝගී පොතක් තියෙනවා. ඔන්න එහෙනම් අපි කතා කරා උපයෝගී පොත්. එහෙනම් බලමු එකපාරක් උපයෝගී පොත් අට මොනවාද? මුදල් ලැබීම් චැනලය, මුදල් ගෙවීම් චැනලය, ගැනුම් චැනලය, විකුණුම් චැනලය, ආපසු යොම් චැනලය, ආපසු යොම් චැනලය, සුළු මුදල් ගෙවීම් චැනලය, ජර්නල් වවුචරය. ඔන්න ඔය ආකාරයේ පුතේ උපයෝගී පොත් අටක් තියෙනවා. එතකොට දැන් මේ ගබඩාවේ තිබිච්ච මූලාශ්‍ර ලේඛන කන්දරාව අන්න මම ගෙනා පුතේ උපයෝගී පොත් 8කට. දැන් අපේ කාර්යාලයේ උපයෝගී පොත් 8ක තියාගන්න පුළුවන් විදිහට අර මහා පරිමාණ මූලාශ්‍ර ලේඛන පත් කරා අපි. ඒතර කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් අන්න මට දෙන්න පුළුවන් මෙන්න මේවා තමයි මගේ මූලික පොත්. ඉතින් මුදේ මූලික පොතක් බැලුවයි කියලා මට අදහසක් ලබා ගන්න බෑ. ඇයි? දැන් මූලික පොතේ තියෙන්නේ මුදල් ලැබීම් පොතේ තියෙන්නේ මුදල් ලැබීම් විස්තර විතරයි. මුදල් ගෙවීම් චලනයේ තියෙන මුදල් ගෙවීම් විස්තර විතරයි. නේද? ගැනුම් චලනයේ තියෙන ගැනුම් විස්තර විතරයි. ඒත් ණයට ගැනුම් විස්තර. ඒක නිසා පුතේ මට පැහැදිලිවම අදහසක් ලබා ගන්න බෑ ඔය ආපාරය පිළිබඳව. ඉතින් අපි මොකද කරේ? අන්න ගියා වර්ග කිරීමට. වර්ග කරනවා කියන්නේ කොතන? ලෙචරය නේද? අර පොත් 8 ගේනවා එක පොතකට ඒ පොතට ගෙන උදේ මොකක්ද ලෙචරය කියලා. අද කතා කරනවා අපි පොදු ලෙචරය කියලා. ඉතින් මේ පොදු ලෙචරයේ තියෙන්නේ ව්‍යාපාරික සිදුවෙච්ච ගනුදෙනු වලට දාල ලෙචර ගිණුම් ටී ආකෘතියේ ගිණුම්. අර උපයෝගී පොත් 8 අපි ගේනවා එක පොතකට. ඒ පොත තමයි අපි කියන්නේ මොකක්ද ලෙචරය කියලා. එතකොට දරුවෝ දැන් කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවම ඉස්සර අපි මූලාශ්‍ර ලේඛන පෙන්වන්න පුළුවන්. දැන් පොත්තට පෙන්වන්න පුළුවන්. දැන් පෙන්වන්න එක පොතක් මොකක්ද ලෙචරය. ඉතින් ලෙචරයේ තියෙන පුතේ ගිණුම්නේ. ඉතින් ගිණුම්කරණය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට මේකවල අදහසක් ලබා ගන්න පුළුවන් වුණාට අර ඇල්මක් ඇති හැම පාර්ශ්වයකටම මේක අදහසක් ලබා ගන්න බෑ. ඉතින් අපි මොකද කරන්නේ? මේක තවත් සාරාංශ කරනවා. මෙන්න යනවා ඉදිරියට. ඒතර අපි යනවා ඊළඟ ක්‍රියාමාර්ගය මොකක්ද? මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. අර ලෙජරයේ ඇතුලේ තිබිච්ච ලෙජර ගිණුම් ටික පාවිච්චි කරලා අන්න අපි හදනවා මොකක්ද? මූල්‍ය ප්‍රකාශන. ඒක තමයි පුතේ සාරාංශ කිරීම කියන්නේ. ඒතර ව්‍යාපාරයක් හදන මූල්‍ය ප්‍රකාශන 5යි. මොනවාද? ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය,
ගිනුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන් කියලා අපි පහක් හදනවා පුතේ. එහෙනම් මොනවාද? මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම තමයි සාරාංශ කරනවායි කියන්නේ. සාරාංශ කිරීමට පුතේ මූල්‍ය ප්‍රකාශන පහක්යි දී. එකපාරක් මාත් එක්ක කියමු යා. මොනවාද පහ? ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ඊළඟට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. ඊළඟට ගිණුම් කරන සටහන් සහ විස්තරාත්මක ප්‍රතිපත්ති. ඔන්න ඔය කියන පහ තමයි පුතේ අපි ව්‍යාපාරයක් විදියට පිළියෙල කරන්නේ. ඉතින් අර විශාල ගබඩා කාමරේ තිබිච්ච මූලාශ්‍රලේඛන මූලික පොත් 8කට ගෙනල්ලා ඒ මූලික පොත් 8න් ලෙචරේ කියලා එක පොතක් හදාගෙන අන්න මූලාශ්‍රලේඛන පහක් හදනවා. මේ මූලාශ්‍රලේඛන පහ කියන පුතේ පිටු පහක් එන්න පුළුවන්. කියන්නේ ආදායම් ප්‍රකාශන එක පිටුවක, මූල්‍ය තත්ත්වයේ තව පිටුවක. ඒවට වෙන පුතේ අර මහා පරිමාණ මූලාශ්‍රලේඛන අපි ගෙනාවා කොල්ල කෑලි පහකට, පිටු පහකට ගෙනාවා. ඒතර මේ පිටු පහේ තියෙන පුතේ ව්‍යාපාරේ ලාභදායීත්වය, මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රහච්ච වෙනස්කම්, හිමිකම් වෙච්ච වෙනස්කම්, අන්න සෑම දෙයක් පුතේ මේක තුළ අපි අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේක තමයි මිනිස්සුන්ට දෙන්නේ. ඇල්මැති පාර්ශව මේක තමයි ලබා දෙන්නේ. අන්න ඇල්මැති පාර්ශව මේක ලබාගෙන තීරණ ගන්නවා. හැබැයි සමහර අයට තවත් මේක හොඳට අවශ්‍යයි පුතේ. ඒ කියන්නේ විශ්ලේෂණය කරලා දෙනවා නේද? දැන් ප්‍රතිශතයක් විදියට දුන්නම පොඩ්ඩක් වැඩේ හොඳට තේරෙනවනේ නේද? උදාහරණයක් විදිහට කියනවා නම් ඔයාගේ ප්‍රගති වාර්තාවේ දාලා තියෙනවා ළමයා විෂයන් 8ට ගත්ත ලකුණු වලට නේද? සාමාන්‍ය කීයක් වෙනවද? නේද? එක් විෂයන් වල ලකුණු ඔක්කොම ටික එකතු කරලා 8න් බෙදුවම ඔයාගේ ඇවරේජ් එක ගන්න පුළුවන් නේ. ඒතර ඇවරේජ් එක 100ට 65යි කියන එකේ අදහස මොකක්ද? අඩුම තරමේ ළමයට B සාමාර්ථයක් C සාමාර්ථයක් තියෙනවායි කියන එකනේ නේද? එක්ක B සාමාර්ථ නේද? නැත්නම් සමහරට එකකට වැඩිලා තව එකකට අඩු වෙන්න පුළුවන්. හැබැයි ඇවරේජ් එකක් විදියට අන්න ළමයා හොඳ මට්ටමක ඉන්නවා. අන්න ඒ වගේ පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් තේ කොතනින්ද? විශ්ලේෂණය සහ විවරණය කිරීම මගින්. අර පරිශීලකයාට ඇල්මැති පාර්ශවයන්ට වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන් විදිහට පුතේ අපි මේක අනුපාත මගින් විශ්ලේෂණය කරනවා. අර පුළුවන් තරමක් මේක කෙටි කරලා දෙනවා අනුපාත මගින් ඉලක්කමක් විදියට තේරුම් ගන්න පුළුවන් විදියට. තව කාරණයක් තව එකකට සාපේක්ෂව ප්‍රකාශ කරලා දුන්නම වඩා හොඳට තේරෙනවා පුතේ. දැන් මේ හිතන්නකෝ යා දැන් කියනවා යුද්ධකෙදී 10 දෙනයි මිය ගියේ නේද? 10 දෙනයි මිය ගියේ. අපි හිතනවා අනේ යුද්ධක 10 දෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැනේ කියලා. හැබැයි 10 දෙනාම තමයි ඒ යුද්ධෙට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් 10 දෙනෙක් ගිහලා 10 දෙනෙක් මිය ගියා නම් මොකද වෙන්නේ? 100ට 100ක් නේ ප්‍රතිශතය නේද? මියා අන්න සාපේක්ෂව දෙන්න ඕනේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් විකුණුම් වලට සාපේක්ෂව දරලාභය කීයක්ද? විකුණුම් වලට සාපේක්ෂව සුද්ධ ලාභය කීයක්ද? අන්න එතකොට පරිශීලකයට තේරෙනවා මේ ව්‍යාපාරයේ ප්‍රතිශත වලින් කොච්චර හොඳ මට්ටමක කොච්චර අගාධයක තියෙනවද කියලා පුතේ. පැහැදිලිද? එතකොට අපි මේ ව්‍යාපාර ලෝකෙන කතා කරනකොට දැන් මේ අවස්ථා කිව්වේ ව්‍යාපාර කඩාගෙන යනවා. ව්‍යාපාර බිඳ වැටුණා. මේ ළඟදී පුතේ තව ව්‍යාපාරයක බිඳ වැටුණ මොකක්ද? ද ෆිනෑන්ස් සමාගම නේද? ඒ ඇල්මැති පාර්ශවයන් මෙන්න මේ ගැන පොඩි අවබෝධකින් හිටියනම් හොඳ ඇල්මකින් හිටියනම් එයාට තේරෙනවා ව්‍යාපාරයේ එන්න මූල ප්‍රකාශන වලින් පෙන්නන්නේ හොඳ නැති මට්ටම. අන්න යාට පුළුවන් එයාගේ ආයෝජන මොකද කරගන්නේ? ඉවත් කරගන්න. අද පුතේ ද ෆිනෑන්ස් සමාගම කඩාගෙන වැටිලා නේද? වහලා දාලා තියෙන්නේ. එතකොට දැන් රජය කියනවා ඔයා කීයක් තැන්පත් කරත් ඔයාට දෙන්නේ ලක්ෂ 6යි. ඉතින් බලන්නකෝ අපි ඇල්මකින් හිටියනම් ව්‍යාපාර ගැන අවබෝධකින් හිටියනම් අපිට පාඩුවක් වෙනවද? නෑ පුතේ. හිතන්න ඔයා ලක්ෂ 30ක් අද ආයෝජනය කරා කියලා. ඔයා ලැබෙලි ලක්ෂ 6යිනේ පුතේ. නේද? ලක්ෂ 30න් ලක්ෂ 6 වට ලැබෙන්නේ. ඉතින් බලන්නකෝ අපිට පාඩුවක් වෙන්නේ නැද්ද? අන්න අපි ව්‍යාපාරේ පුතේ ආයෝජනය කරලා නිකන් ඉඳලා හරියන්නේ නෑ. ඒ ගැන අවබෝධයෙන් ඉන්න ඕන. ඇල්මක් දක්වන්න ඕන. ඒ ඇල්මත් එක්ක තමයි අපිට ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. අද ඉතින් ද ෆිනෑන්ස් සමාගමේ ආයෝජක මොකද කරන්නේ? තව මාස දෙකකින් කෑ ගහන පටන් ගන්නවා. ඇයි?
මගේ ආයෝජනීය සල්ලි හම්බුන්නේ නැහැ, කුලිය හම්බුන්නේ නැහැ. අන්න පුතේ ප්‍රශ්නයක් ඇති වෙනවා. පැහැදිලිද? ඔයා ඇල්මැති පාර්ශවයක් විදියට හරියට තොරතුරු පිළිබඳ විශ්ලේෂණය හා විවරණය කරලා අවබෝධකින් ඉන්න ඕන. ඊට පස්සේ පුතේ අන්තිම එක තමයි sannivedanaya කිරීම. අපි ව්‍යාපාර ගැන පුතේ මූල්‍ය ප්‍රකාශන හරියට sannivedanaya කරන්න ඕන. බොරු තොරතුරු දෙන්න බෑ. 100% නිවැරදිව දෙන්න ඕන. එතකොට තමයි දරුවෝ ආයෝජකයට තීන්දුව දීර්ණ ගන්න පුළුවන්. දැන් බලන්නකෝ. දැන් ෆිනෑන්ස් සමාගම නිවැරදි තොරතුරු ලබා දුන්නා නම් ආයෝජකින්ට තේරෙනවා කාලයක් තිස්සේ මේ කම්පැනි වැටෙන්න ළඟයි. වැටෙන්න යනවා. ඒක තමන්ගේ ආයෝජන පොඩ ඉවත් කරගත්තා නම් එයාට වෙන්න පුළුවන් අලාභය අඩුයි. අද එකපාරට වහලා දාපු ගමන් පුතේ ආයෝජකයා අසරණ වෙනවා. අන්න එන ඇල්මැති පාර්ශවයට මෙයා පිළිවෙලකට සංවේදනය කරන්න පුතේ. තව ළමයි ඔය වගේ ව්‍යාපාර තිබ්බ ලංකාවේ නේද? තව ගෝල්ඩන් කී සමූහ ව්‍යාපාරේ නේද? තව නා පුතේ තිබිච්ච ව්‍යාපාර ඔය වගේ වැඩිච්ච ව්‍යාපාර. තව මොකද ස්වර්ණ මහල් සහ IT EAB ඉදිරි සමූහ ව්‍යාපාරේ ඒකට පුතේ වෙච්ච ව්‍යාපාරයක්. ඉතින් දරුවෝ ආයෝජකයෝ හරියට ඇල්මැති පාර්ශවයන් අවබෝධකින් ඉන්නව නම් ව්‍යාපාරය ගැන තමන්ට වන අලාභය අවම කරගන්න පුළුවන්. අන්න ඒකටයි පුතේ මේ අපි මේ පැහැදිලි තොරතුරු sannivedanaya කරන්න ඕන ව්‍යාපාරය පිළිබඳව. පැහැදරු. එහෙනම් ඔය කතා කරේ අපි ගිය සතියේ සාකච්ඡා කරපු මාතෘකාවල පොඩි හැඳින්වීමක් ඔයාට. කියන්නේ ගිය සතියේ සහභාගී වෙච්ච බැරි වෙච්ච දරුවන් වෙනුවෙන් අද දවසේ යම් අවබෝධයක් වට ලබා දෙන්න කතා කරා දුන්නේ මොනවාද? ගිණුම්කරණයේ කාර්යභාරයට පුතේ රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය හා විවරණය කිරීම, sannivedanaya කිරීම කියන මාතෘකාව ටික පුතේ මම ඔයත් එක්ක පළවෙනි දවස් සාකච්ඡා කරා. අදත් ඔයාට ආයි පාරක් අවබෝධයක් ලබා දුන්නා. හරි. අපි අද දවසේ වැඩ ටික මේ විදිහට පටන් ගමු. කොතනින්ද? අන්න. පටන් ගන්නකොටම ඔයාලට පොඩි මයින්ඩ් මැප් එකක් දෙනවා මම. මොකක්ද මේ මයින්ඩ් මැප් එකේ කියන්නේ? මාතෘකාව දෙනවා ගිණුම් කරන පරිසරය නේද? අන්න පරිසරය. පරිසරය නේද? මොකක්ද? වෙන පොඩි කාලේ පරිසරය කියන්නේ මොකක්ද? අපේ වටපිටාව නේද? ගෙවල් පැත්තේ නම් නේද? ඔයාලා දන්නවා පරිසරය කිව්වම අම්මා තාත්තා ඉන්නෝ, මේ අසල්වැසියෝ ඉන්නෝ, නෑදෑයෝ ඉන්නෝ නේද? නංගි මල්ලි අයියා අක්කා ඉන්නෝ. අපිට විවිධ බලපෑම් කරන්න පුළුවන් කණ්ඩායමකට කියනවා පරිසරය කියනවා නේද? අපි ගැන අවබෝධයෙන් සිටින කණ්ඩායම කියන මොකක්ද? පරිසරය කියන්නේ. එහෙනම් මේ මයින්ඩ් මැප් එකෙන් පැහැදිලි කරන ඔයාට ව්‍යාපාර පරිසරය ගැන පොඩි සටහනක් බලන්නකො. ඒ මුලින්ම අපි හැඳින්වීමක් කරමු. ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? ඒතර ව්‍යාපාර පරිසරයේ සාධක කීපයක් මොනවාද? ආර්ථික හා දේශපාලන, ශිල්පීය හා වෘත්තීය, නෛතික, තාක්ෂණික, සමාජ හා සංස්කෘතික. ඒ ඔක්කොම උදේ හැඳින්වීම කරන්න ඕන. මේ සාධකවල වෙනස් වීම කොහොමද අපි ගිණුම් කරන්නට මේව බලපාන්නේ? ඔන්න ඔය කියන කරුණු කාරණා අපි මේ ගිණුම් කරන පරිසරයට පුතේ සාකච්ඡා කරනවා. හරිද? මේ පොඩි මයින්ඩ් මැප් එකක් ඔයාලට පුතේ සාරාංශ වල දා ගන්න පුළුවන්. හරිද? නිබන්ධනයේ ලබා දීලා තියෙනවා මම මේ සාරාංශය පිළිබඳව. ඔයාලට වඩා පහසු වෙන තමයි පුතේ මේ තැනින් තැන මයින්ඩ් මැප් එකක් අපි ගහගෙන යන්නේ. උතර ගිය සතියේ පාඩම ඉවර වෙලා අර ගිණුම් කරන්නේ කාර්යභාරය සමස්ත චිත්‍රයක් මම ඔයාලට බෝඩ් එකේ ලියලා පෙන්නුවා. කෙටි සටහනක් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් මේ නිබන්ධනයේ පුරාම පුතේ අපි කතා කරන මේ වගේ මයින්ඩ් මැප් ළමයට පහසුවෙන් ඔළුවට දාගන්න පුළුවන් කෙටි ක්‍රම පිළිබඳව. හරිද? හරි. එහෙනම් පුතේ මුලින්ම ගිණුම් කරන පරිසරය මොකක්ද? ගිණුම් කරන්නේ සිදුවන නොයෙකුත් වෙනස්කම්ද ගිණුම් කරණයට බලපෑම් කරයි. මෙසේ ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපාන විවිධ අභ්‍යන්තර හා බාහිර සාධකවල බලපෑම් ගිණුම් කරන පරිසරය යනුවෙන් පැහැදිලි කළ හැක. ව්‍යාපාර පරිසරය කෙරෙහි බලපාන සාධක. එහෙනම් පුතේ පරිසරයේ සිදුවන වෙනස්කම් ගිණුම් කරන බලපෑමක් කරනවා. හරිද? මේ බලපාන සාධක අභ්‍යන්තර හා බාහිර වෙන්න පුළුවන් පුතේ. ඉතින් දරුවෝ බලන්න මේ කාලේ පුතේ හොඳ උදාහරණයක් මේකට නේද? කොරෝනාවනේ නේද? ඉතින් බලන්න කොරෝනාම ව්‍යාපාර වලට කොච්චර බලපෑමක් කරාද කියලා. බලපෑම කොච්චරද කියන නම් පුතේ හරිද? ව්‍යාපාර වලට එක පැත්තකින් තමන්ගේ නිෂ්පාදනය කරගෙන යන්න බැරි වුණා. අනිත් පැත්තෙන් සමහර ව්‍යාපාර වලට තමන්ගේ අලෙවිකරණය කරගෙන යන්න බැරි වුණා.
සමහර ව්‍යාපාරවල තමාගේ බෙදා හැරීම කරගෙන යන්න බැරි වුණා. ඒතර විවිධාකාර පුතේ බලපෑම් ව්‍යාපාරවලට ඇති වුණා. නේද? පුතේ මේ අන්න ව්‍යාපාර පරිසරයේ විවිධ සාධක වලින් කරන බලපෑම් නිසා ව්‍යාපාර වලට පුතේ වෙනස් වෙන්න සිදු වෙනවා. අන්න මේ කියන මොකක්ද? ගිණුම් කරන පරිසරය කියලා. ඒක පුතේ විවිධාකාරයෙන් එන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් කියනවා පුතේ අපිට ව්‍යාපාරේ වහන්න වෙනවා. ඇයි වහන්න උනේ? රජය නියෝගයක් දුන්නා මෙන්න මේ කාල සීමාව තුල ව්‍යාපාරේ වසා තබන්න ඕන නේද? පුතේ අන්න ව්‍යාපාර පරිසරයේ බලපෑමක් නිසා අපේ ව්‍යාපාරය වහන්න උනා. ඒ නිසා ව්‍යාපාර කරන හැකියාවක් අපිට ලැබුණේ නැහැ. අන්න පුතේ අපිට ව්‍යාපාරයෙන් විවිධ බලපෑම් කරන පරිසරය ඇතුලේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට බලන්න ඊළඟට කියනවා නෛතික පරිසරය කතා කරානේ. ගිණුම් කරන පරිසරයේ කොටස් පහක් කතා කරා. මොනවාද? නෛතික, ශිල්පීය, ආර්ථික හා දේශපාලන, සමාජ හා සංස්කෘතික, විද්‍යා හා තාක්ෂණ. ඔය පළවෙනි එක පුතේ නෛතික පරිසරය. මොකක්ද මේකින් කියන්නේ? ආර්ථිකයක බලපවත්නා නීති රීති ගිණුම් කරන ඒකකයක ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය නෛතික පරිසරය යටතට හඳුනාගත හැක. එහෙනම් මේ ආර්ථිකයක බලපවත්නා නීති රීති ගිණුම් කරන ඒකකයක ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය තමයි අපි නෛතික පරිසරය යටතේ සාකච්ඡා කරන්නේ. එතන පුතේ අපි පළවෙනි දවසේ කතා කරා ගිණුම් කරන ඒකකය නේද? දැන් ඔතන පොඩි වචන කිහිපයක් තියෙනවානේ. ඒ වචන මුලින්ම පැහැදිලි කරගන්න ඕන. ගිණුම් කරන ඒකකය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක්. දැන් සාමාන්‍ය වචන තමයි ව්‍යාපාර. හැබැයි අපි කතා කරන්නේ ගිණුම් කරන ඒකකය කියන වචනේ. හරිද? ඒතර ගිණුම් කරන ඒකකයට ආර්ථිකයක බලපවත්නා නීති රීති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මිසුණක් උදේ 2007 අංක 7 දරන සමාගම් පනත. ඒ සමාගම් වල ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධාන පනත තමයි සමාගම් පනත. ඒතර අපි සමාගමක් ආරම්භ කරනකොට ඔය සමාගම් පනතේ විධිවිධාන අනුව තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒතර අපිට නීතියෙන් ගන්න කියලා තියෙනවා මේ අනුව ක්‍රියාත්මක කළ යුතුයි වාර්ඩ් සමාගම බවට පත් වෙන්න අවශ්‍ය නම්. පස්සේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒතර හවුල් ව්‍යාපාර ආඥා පනත අනුව තමයි අපි හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න ඕන. ඉතින් හවුල් ව්‍යාපාරය කියන්නේ මොකද පුතේ? පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි පිරිසක් විසින් එකතු වෙලා පටන් ගන්න ව්‍යාපාරයක්. ඒත් අපිට කැමැත්ත තිබ්බ පළියට ව්‍යාපාරය පටන් ගත්තා වගේ නෙමෙයි. යම් අවස්ථාවල මේ හවුල් ව්‍යාපාර ආඥා පනතේ නීති රීති සහ විධිවිධාන වලට අපිට එකතු වෙන්න සිදු වෙනවා. ඊළඟට දේශීය ආදායම් පනත නේද? අපි ව්‍යාපාරය පටන් අරගෙන අන්න ලාභ ලබන්න පටන් ගත්තට පස්සේ පුතේ අපේ ආදායම බදු සීමාව ඉක්මවා යනවා නම් අපිට සිද්ධ වෙනවා මොකද? බදු ගෙවන්න නේද? සමහර අය කියනවා අපි නේ බිස්නස් එක පටන් ගත්තේ, අපි නේ ආදායම් ලබන්නේ නේද? බොහෝ මාසෙක පටන් ගත්තා. ඉතින් පොරේ බදු ගෙවන්නේ. එහෙම නෑ ළමයි. නීතියෙන් කියලා තියෙනවා මෙන්න මේ වගේ ව්‍යාපාර මෙන්න මේ වටනාට පස්සේ බදු ගෙවන්න ඕන. අන්න ඒ යටතේ පුතේ අපිට සිද්ධ වෙනවා මේ නීති රීති වලට අනුකූලලා වැඩ කටයුතු කරගෙන යන්න. පුතේ තව ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත තමයි. එතකොට මේ අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට මේ ගිණුම් කරන ප්‍රමිත අනුගමනය කරන්න ඕන. ඒතර ආදායම් ප්‍රකාශය හදනකොට මූල්‍ය ප්‍රකාශය හදනකොට ගිණුම් කරන ප්‍රමිත වලට අනුව තමයි පුතේ. ඒකට එකඟ වෙලා තමයි අපේ මූල්‍ය ප්‍රකාශන අපේ පිළියෙල කරගෙන යන්නේ. ඉතින් පුතේ අපිට කැමැත්ත තිබ්බ පළියට ව්‍යාපාරයක් පටන් ගන්නත් බෑ. හරි. ඒ පටන් ගන්නකොට පුතේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව අන්න තියෙන විවිධ නීති රීති ඒවට එකඟ වෙලා අනුකූල වෙලා තමයි අපි ව්‍යාපාරය පටන් අරගෙන කරගෙන යන්න වෙන්නේ. ඒතර මේ නෛතික පරිසරයෙන් අපිට විවිධ බලපෑම් ඉල්ල කරනවා. මේ බලපෑම් එක තමයි අපි ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒ බලපෑම් වලට යටතේ තමයි අපේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය තහවුරු වෙන්නේ. පැහැදිලිද? හරි පුතේ. එහෙනම් ඊළඟට ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය. එතකොට අපි කතා කරන්නේ මේ වෘත්තියක් නේද? ගිණුම් කරන්නේ මේ වෘත්තියේ ගුණාත්මක භාවය වැඩි කරන්න අපි භාවිතා කරන ශිල්පීය ක්‍රම තමයි
මේ ශිල්පීය හා වෘත්තීය පරිසරයට සාකච්ඡා කරන්නේ. බලන්න මොකක්ද කියන්නේ කියලා. ගිණුම් කරන ක්‍රියාවලියේදී ව්‍යාපාර සම්පත් ප්‍රමාණාත්මකව හා මූල්‍යමය වශයෙන් මැනීම හා තක්සේරු කිරීම යොදා ගන්නා විවිධ ශිල්පීය ක්‍රම ඇතුළත් පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය වේ. එතන මේ අපේ තියෙන ගුණාත්මක භාවය වැඩි කරන්න තමයි මේ ශිල්පීය හා වෘත්තීය පරිසරය අපිට වැදගත් වෙන්නේ. නිසෝ දෙනවා ගිණුම් කරන ප්‍රමිත. ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතනය මගින් හඳුන්වා දීලා තිනවා ගිණුම් කරන ප්‍රමිත. ව්‍යාපාරයක් ගිණුම් තියෙනකොට මෙන්න මේ හඳුන්වා දීලා තියෙන ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලව අපි මූල ප්‍රකාශන පිළියෙල කරන්න ඕන. එහෙම මූල ප්‍රකාශන පිළියෙල කළ යුත්තේ අපි හදන මූල ප්‍රකාශන වල ගුණාත්මකභාවය වැඩි කරගන්න. ඇයි මේ ගුණාත්මකභාවය වැඩි කරගන්න ඕන? ගුණාත්මකභාවය වැඩි කරගන්න ඕන තමයි. ඒතකොට තමයි මේ පරිශීලකයට නිවැරදි තීන්දුව ලබා ගන්න හැකියාව තියෙන්නේ. පරිශීලකයට අපේ මූල ප්‍රකාශනයි තව කෙනෙක්ගේ මූල ප්‍රකාශනයේ සංසන්දනය කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. දැන් ව්‍යාපාර පුතේ එකම ආකාරයේ ප්‍රමිත පාවිච්චි කරලා ව්‍යාපාරය කරගෙන යනවනම් අපිට හැකියාවක් ලැබෙනවනේ අපේ ව්‍යාපාරයයි අපි හා සමාන තව ව්‍යාපාරික සංසන්දනය කරන්න නේද? ඒ සංසන්දනය කරන්න එක හා සමාන කාරණා තියෙන්න බෑනේ. එතුළමයි සස්දන්න හැකියාවක් නැහැනේ. ඒක නිසා පුතේ මේ ප්‍රමිත වලින් කෙරෙන්නේ අර ව්‍යාපාර දෙකක් අතර සැසඳිය හැකි බව වැඩි කරන්න ගිණුම් කරන්නේ ගුණාත්මක භාවය මොකද කරන්නේ වැඩි කරලා දෙන එක පුතේ. ඊළඟ කියනවා ගිණුම් කරන ශිල්පීය ක්‍රම. තමයි අතර අපි කියනවා අපි ෂය කරන ක්‍රම නේද? එකම ආකාරයේ කරන්න අවස්ථාව ලබා දෙනවා. ඊළඟ ගිණුම් කරන වෘත්තීය ආයතන පුතේ. දැන් පුතාලා සාමාන්‍ය පෙළ කරාට පස්සේ සමහර දරුවෝ ඉන්නවා නේද? ඩබල් AT වලට සහ තන් ඉතින් එහා සීමාවලට රෙජිස්ටර් දරුවන් විතර. උදේ මේ ඔයා ගිණුම් කරන වෘත්තීය ආයතන රෙජිස්ටර් වෙලා වෘත්තීය පැත්ත පටන් ගන්න උත්. මේ වෘත්තීය ආයතන වලින් මොකද කරන්නේ? ගුණාත්මක වෘත්තිකයක් බිහි කරන්න අවශ්‍ය දැනුම ලබා දෙනවා. විභාග කියලා එයාට අවශ්‍ය කරන වෘත්තීය ස්වභාවය ලබා දෙනවා මේ ගිණුම් කරන වෘත්තීය ආයතන මගින්. ඒතර මේ වෘත්තීය පරිසරයේ තුල ක්‍රියාත්මක වෙනකොට අන්න අපිට මේ එයා කතා කරන සාධකයට තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ඊළඟට ආර්ථික හා දේශපාලන පරිසරය අන්න මේ කාර්ය සෑහෙන වැදගත් වුණා. ඇයි කිසියම් රජයක් තම ආර්ථික ප්‍රතිපත් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ ආර්ථික හා දේශපාලන පරිසර ලෙස හැඳින්වේ කියනවා. එතකොට දරුවෝ දැන් මේ කාලේ වුණාවනේ නේද? තමයි රජය යම් යම් ආර්ථික ප්‍රතිසා තීරණ ගත්තා. ඒතර ඒ තීරණ වලින් ආර්ථිකයට මොනතරම් ආකාරයක බලපෑමක් වෙනවද නේද? ඒතර පුතේ බාණ්ඩවල මිල අඩු කිරීමක් කරගෙන ගියා නේද? ඒතර මේ බාණ්ඩවල මිල අඩු කිරීමක් කරාම පුතේ නිෂ්පාදකයන්ට යම් ආකාරයක පාඩුවක් වෙනවා. හැබැයි එතන පාඩුවකට වාසියක් වෙනවා. ඒතර ඒ පාඩුව කවුද දරන්නේ නේද? ඊට පස්සේ තමයි රජය යම් යම් සහන ආධාර ලබා දුන්නා නේද? මූලාත්මකව මෙන්න මේ වගේ ණය වාරික අය කරගන්න එපා. අපිට රජය ගන්න තීරණ වලට අපිට ව්‍යාපාරයක් විදිහට පුතේ එකග වෙන්න සිදු වෙනවා. ඇයි ඒ වෙන්න ඕන? දැන් රජය ප්‍රකාශ කළා ණය වාරික වලට සහන කාලයක් දෙන්න නේද? ඊට පස්සේ කාල්බදු පහසුකම ලබා දෙන්න. මෙන්න මෙච්චර අඩු මුදල අඩු පොලියකට කාර්ය ප්‍රාග්ධ ණය ලබා දෙන්න. මේ රජය ගත්ත විවිධ තීරණ. તો මේ තීරණ නිසා පුතේ ආර්ථිකයට යම් ආකාරයේ බලපෑමක් වෙන්න පුළුවන්. ඒ ළමයි බදු ප්‍රතිපත්තිය පුතේ. તો බදු ප්‍රති ළමයි රජය සරල කරලා දෙනවා. නේද? ඒතර ව්‍යාපාරයේ හිතකර පරිසරයක් ඇති කරන්න නම් හිතකර බදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඊට පස්සේ විනිමය අනුපාතය පුතේ. ඔයා දන්නවා අද ඩොලරයකට සාපේක්ෂව පුතේ රුපියලයගේ ක්‍රමෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට ගිය දවස්වල පුතේ ඩොලර් එකකට රුපියල් 200ක් අපිට ලබා දෙන්න සුදු වුණා. දැන් ඒක පුතේ යම් ප්‍රමාණයක් අඩුවීමක් විතර ඒ අඩුවීම සමග කොහොමද ව්‍යාපාරවල සානදායක අවස්ථාවක් එන්නේ? දැන් උදාහරණයක් පුතේ
ඕක ඔයාටම තීරණය ඇති. අපි eBay එකෙන් වගේ භාණ්ඩ ලබා ගන්න ගියාම වෙනදා ගෙවපු මුදලට වඩා රුපියලගේ එන්න වැඩි වෙනකොට ඒ කියන්නේ රුපියලගේ රුපියල් ඩොලර් 1 රුපියල වැඩි ගාණක් ගෙවන්න සිදු වෙනකොට ඔයාට මොකද වෙන්නේ? අන්න තීරණා පර්ස් එකකින් වැඩි ප්‍රමාණයක් භාණ්ඩ වලට ගෙවන්න සිද්ධ වෙනවා නේද? නැත්නම් ළමයි රජය විවිධ තීරණ ගන්නවා ව්‍යාපාරය සඳහා. තීරණ මගින් ව්‍යාපාරවල මොනතරම් බලපෑමක් වෙනවද කියන එක තමයි ආර්ථික හා දේශපාලන පරිසරය අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඊළඟට සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජයේ සිටින පුද්ගලයින්ගේ සිතුම් පැතුම් ආකල්ප සහිත වටපිටාව පුතේ අපි කියනවා සමාජ හා සංස්කෘතික පරිසරය. නිසරණ පුතේ පුද්ගලයන්ගේ ආකල්ප, සිරිත් පුරුදු, විශ්වාසයන් නේද? ජීවන රටාව, ජනසංඛ්‍යාව. උදාහරණයක් පුතේ අපේ විවිධාකාර සිරිත් තියෙනවානේ. දැන් අවුරුදු කාලයට පුතේ නේද? අපි අවුරුදු දෙකකින් සමනනවා. එතකොට ඒ හා සමාන පුතේ ව්‍යාපාර ගණනාවක් ඒ කාලේ බිහි වෙනවා. නේද? ඒතර විශාල ප්‍රමාණයේ පුතේ ඇඳුම් නිෂ්පාදනය සිද්ධ වෙනවා. අලුතින් මැටි භාණ්ඩ නේද? ඊපස්සේ රතින නිෂ්පාදනය. ඉතින් මේවත් එක්ක ඒ එක්තරා ආකාර පුතේ ව්‍යාපාර ඉල්ලුමක් ඇති වෙනවා. ඒ කාලයත් එක්ක. ඒවා දන්නවා ඇති. මේ කාලේ පුතේ අවුරුදු සමරුවේ නෑනේ. ඒතර ඒ ව්‍යාපාර පුදුනේ පුතේ. ඔයා ටීවී එකේ දැක්කනම් නේද? මිනිස්සු කතා කරලා කියනවා රතින නිෂ්පාදනය කරලා තියෙනවා අලවියක් වෙන්නේ නැහැ. ව්‍යාපාරට පාඩු. පුතේ සමහර ව්‍යාපාරවල පුතේ මේ පුද්ගලයන්ගේ සිරිත් පැවතුම් නිසා පුතේ අධික ලාභ වෙනකොට සමහරවල් මොකද වෙන්නේ? එක්තරා ආකාරයකට පාඩුවක් එනවා. එතකොට ලංකාවේ පුතේ විශාල ප්‍රමාණයේ උත්සව සහ චාරිත්‍ර ගණනාවක් කරන රටක්. පුතේ අපි එක මාසවල පුතේ එක උත්සව තියෙනවා. නේද? මේ විවිධාකාර උත්සවත් එක්ක පුතේ විවිධාකාර ව්‍යාපාර අවස්ථා ව්‍යාපන කොහෙන්නේ බිහි වෙලා තියෙන. ඒතර පුද්ගලයන්ගේ සිතුම් පැතුම් එක්ක පුතේ ජීවන රටාව මොකද වෙන්නේ? වෙනස් වීමක් වෙනවා පුතේ. උදාහරණයක් කියනවා පුතේ ඉස්තර මිනිස්සු ගොඩාක් පුරුදු හිටිය දැන් මේ කොරෝනාට කලින් කඩින් කෑම ගන්න නේද? ඒ හේතුව එයාගේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක නිසා එයා රැකියාවට ගිහින් ළමයි කඩින් කෑමක් කරන් තමයි ඉන්නේ. ඉතින් බහුතරයක් කෑම පිල්ල කර අලෙවි කරන ව්‍යාපාර අවස්ථා තිබ්බා. හැබැයි පුතේ මේ දැන් අලුත් ජීව රටාවත් එක්ක මිනිස්සු පුරුදු වුණා. අන්න ගෙදර ඉඳගෙන Tamanට ගැළපෙන බතක් පොල් සම්බෝලයක් හදාගෙන කෑම ගන්න. ඉතින් පුතේ බලන්නකෝ. ඒතකොට මේ මෙච්ච වෙනසක් එක්කල පුද්ගල ජීව රටාවේ වෙනසක් එක්කල පුතේ අර කෑම පිල්ල කර වලකුරු ව්‍යාපාර පුතේ යම් ආකාර පහරක් ලැබුණා නේද? දැන් මිනිස්සු පුරුදු වුණා තමන්ම කෑම ටික හදාගෙන ගෙදර කන්න. පුතේ අර කෑම කඩ කරන අයගේ ව්‍යාපාර පුදුනේ අන්න වැඩිවීමක් සිදු වුණා. උත්තර මේ පුදුනේ ජීවන රටාව වෙනස් වෙනවත් එක්කල පුතේ ව්‍යාපාර විවිධාකාරයේ බලපෑම් වෙනවා. ඉතින් මේ වෙන බලපෑම තමයි කතා කරන්නේ සමාජ හා සංස්කෘතික පරිසරය යටතේ. එමෙන්නම අපි විශ්වාස පුරුදු මේවත් නිසා තමයි ව්‍යාපාර වලට එක්කෝ ව්‍යාපාරේ අලෙවි වැඩි වෙනවා. නැත්නම් මේ ව්‍යාපාරයේ අලෙවිය වැඩි මේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වන බලපෑම තමයි මේ අද අපි සාකච්ඡා කරගෙන යන්නේ. හරි යමු ඉස්සරහට. මෙන්න විද්‍යා හා තාක්ෂණික පරිසරය. ව්‍යාපාරවල ගිණුම් කරන කටයුතු පහසු කිරීම සඳහා විවිධ තාක්ෂණික උපකරණ භාවිතා කිරීම තාක්ෂණික පරිසරය යටතේ ලෙස පරිසරය ලෙස හැඳින්වේ. ඒක පුතේ මේ කාලේ පුතේ මේ තාක්ෂණය කියන එක සෑහෙන්න භාවිතා කරන කාල පරිච්ඡේදය. වෙනකට වඩා වෙනදම තිබුණු තාක්ෂණය අද අපිට ගොඩාක්ම සමීප වෙලා තියෙනවා පුතේ. හරිද? ළමයි පරිගණක තාක්ෂණය නව සංවේදන තාක්ෂණය පුතේ අද බහුතරයක් අපි පාවිච්චි කරනවා. ඇයි? වෙනද වගේ අපිට දුවලා පැනලා වැඩ කරන්න හැකියාවක් නැහැ. සාමගතරේ බහුතරයක් පුද්ගලයන් ඔන්ලයින් ක්‍රම පුතේ පුරු වෙලා තියෙනවා. මේ ඔන්ලයින් ක්‍රම පුතේ මොකද උනේ? ඒ හා සම්බන්ධ නව තාක්ෂණික උපකරණ නව පරිගණක පද්ධති විශාල ගණනාවක් පිළිවෙන පුතේ. උදාහරණයක් කියනනම් වෙනද අපි පන්ති කාමරය ඇතුළේ නේද? කොහොම සමීපව ඉඳගෙන පාඩම සාකච්ඡා කරනවා නේද? අද ළමයි මොකද වෙලා තියෙන්නේ? අද අපි ඔන්ලයින් ක්‍රම හුරුලා තියෙනවානේ. පුතේ මේ බලන්න මේ වෙච්ච දෙයත් එක්කල
මොකද උනේ? අන්න ව්‍යාපාර පරිසර පුතේ වෙනස් වීමක් වෙලා තියෙනවා. අද හැමතැනම පුතේ මොකද වෙලා තින්නේ? ඔන්ලයින් ක්‍රමෙට පුතේ මිනිස්සු හුරු වෙලා තියෙනවා. ඉතින් මේ ඔන්ලයින් කට හුරු වීමත් සමගම මොකද වෙන්නේ? අර පුතේ වෙනද තිබිච්ච ව්‍යාපාර ස්ථාන කියන පුතේ අවශ්‍යතාවය නැති වීගෙන කෙමින් යනවා පුතේ. ඒතර ඒක නැති වෙලා අන්න අපිට පුතේ පරිගණක මුදුගාංග වල අවශ්‍යතාවය වෙනදට වඩා තදින් දැන තියෙනවා පුතේ. ඒ නිසා පුතේ අද බහුතරයක් විවිධාකාරී පරිගණක මුදුගාංග හඳුන්වා දීලා තියෙනවා. පුතේ ඒව මගින් වෙනදටත් වඩා පුතේ ගිණුම් තැබීම සහ ව්‍යාපාර කටයුතු කරගෙන යාම අපිට පහසු කරලා තියෙනවා නමයි නේද? ඉතින් අද ඔයාලට පුතේ මෙහෙම සමීප වෙන්න පුළුවන් ඇයි? අපේ තාක්ෂණයේ භාවිතා කරන නිසා පුතේ නේද? මේ අපේ ආයතන පුතේ විවිධ වෙබ්සයිට් එක කරා පුතේ ඇප් එක හදලා මේ ඒ හා ළමයා සමග සමීප වෙලා පුතේ අපි මේ වෙනදා වගේම පන්ති කටයුතු කරගෙන යනවා නමයි. ඒකට බලන්න තාක්ෂණය අන්නමයි ව්‍යාපාර පුතේ පාවිච්චි කරන ආකාරය. අර වෙනදා තිබිච්ච ව්‍යාපාර අවස්ථාව වෙනුවට පුතේ අලුත් ව්‍යාපාර අවස්ථාවක් අන්න අපිට ලබා දීලා තියෙනවා. අර ළමයි ඒතකොට මේ ව්‍යාපාර අවස්ථාව මොකද කරන්න ඕන? ව්‍යාපාර ගුරු වෙන්න ඕන. ඒතකොට ගුරු වීමත් සමග පුතේ එයාට වෙනදට ළමයි ගිණුම් තැබීමේ හැකියාව සහ පහසුව අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ තාක්ෂණීය දියුණුව ව්‍යාපාර වලට කොහොමද භාවිතා කරන්නේ? ඒතර පරිගණක තාක්ෂණය පුතේ ශීඝ්‍රයෙන් දැන් භාවිතා වෙන උදාහරණයක් කියනවා ළමයි 2012 තමයි Zoom කියන ඇප් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. හැබැයි එදා සිට මේ වෙනකම් පුතේ විශාල ඉල්ලුමක් තිබ්බේ නැහැ. අද පුතේ මේ Zoom කියන ඇප් එකට විශාල ඉල්ලුමක් ඇති වෙලා එහි නිර්මාතෘයාගේ වත්කම 712කින් පුතේ වැඩි වෙලා තියෙනවා. හරිද? ඉතින් බලන්නකො. ඒතර එයාලා විච ව්‍යාපාර අවස්ථාව මොකක්ද කියලා. අනිත් ව්‍යාපාර පුතේ ඔක්කොම කඩාගෙන වැටෙනකොට අර මේ තාක්ෂණික පැත්තෙන් තිබිච්ච ව්‍යාපාර වල විතරක් පුතේ ඉල්ලුම සහ අගය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. හරිද? ඒතර ළමයි Facebook ආයතනයේ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ෂෙයාර්ස් ලගේ වැඩිලා තියෙනවා පුතේ. ඉතින් ඊට පස්සේ Alibaba Express වගේ ව්‍යාපාර අවස්ථා ගන්නා පුතේ තාක්ෂණික පැත්තේ තියෙන ව්‍යාපාර වල පුතේ ඉල්ලුම වැඩි වෙලා නම් අද මේ ඇතිවෙච්ච අවස්ථාව සමග පුතේ ව්‍යාපාරන්න පෙළඹිලා තියෙනවා. තාක්ෂණය පාවිච්චි කරලා ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. ඒ හා සමග පුතේ ඔය ගිණුම් තැබීම සඳහා භාවිතා කරන විවිධ අපි කියනවා පරිගණක පද්ධති නිර්මාණය වෙලා ව්‍යාපාර වලට වෙන්න වඩා පුතේ අවස්ථාව ලබා දෙන දින සාර්ථක ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. මේ තාක්ෂණ පරිසරයෙන් කතා කරන ව්‍යාපාර වලට තාක්ෂණය මගින් ඇති කරන බලපෑම කොච්චරක්ද කියන එක. හරි. එහෙනම් පුතේ ඔන්න අපි කතා කරා ගිණුම්කරණයේ කාර්යභාරය තමයි. දැන් කතා කරා ගිණුම්කරණ පරිසරය නේද? ඉතින් ඔතනින් ඉස්සරහට යනකොට පුතේ අපි කතා කරනවා ගිණුම්කරණයේ මූලික අරමුණ. ඇයි අපි ව්‍යාපාරයක accounts තියන්නේ? මොකක් සඳහාද? මොකක්ද කාරණේ? බලන්නකො මූලික අරමුණ තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම හෙවත් තොරතුරු සම්පාදනය. අපි ගිණුම් තියන්නේ පුතේ තොරතුරු සම්පාදනය කරන්න නේද? ඕනම ව්‍යාපාරයක් ගිණුම් තියන්නේ මොකටද? තොරතුරු සම්පාදනය කරන්න. ළමයි තොරතුරු තමයි පුතේ වැදගත්ම සාධකය. එතකොට මේ හිතන්නකො දැන් ඔයාලා කඩේකින් භාණ්ඩ කීපයක් රැගෙන යනවා. හරිද? ඒතර පුතේ ඔයාලට බිලක් ලබා දෙනවනේ. පුතේ මේ බිල් එක අපි එකතු කරලා තියෙනවා. ඒ බිලේ යම් කිසිකෝ වරදක් සිදු වෙලා තියෙනවා නම් අන්න අපි ඒක පස්සේ දැක්කට පස්සේ ළමයි මොකද කරන්නේ? ඒ සම දැනුවත් කිරීමක් කරලා නේද? අවශ්‍ය බිල් නිර්ව සකස් කරගෙන අපිට බැලන්ස් එක ලබා ගන්න හැකියාව ලැබෙනවා. ළමයි සෑම දෙයක්ම කරගන්න පුළුවන් මෙන්න මේ තොරතුරු කියන සාධකයේ මත. එතකොට ව්‍යාපාර පුතේ විවිධාකාර ව්‍යාපාර තියෙනවනේ. නේද? මේ විවිධාකාර ව්‍යාපාර ළමයි දියුණුව රඳා පවතින්නේ මේ ලබා ගන්න තොරතුරු මත. උදාහරණයක් කියනවා නම් අන්තර්ජාලයෙන් ව්‍යාපාර කටයුතු කරනවා නම් එතකොට ඒ හා සම්බන්ධ පුද්ගලින් කොපමණ ප්‍රමාණයක් සම්බන්ධ වෙනවද කියන එක අනුව තමයි ව්‍යාපාරයේ පැවැත්ම තීරණය කරන්නේ. ඒතර දැන් අපි බලනවා ව්‍යාපාරයත් එක්ක පුද්ගලයන් කී දෙනෙක් සම්බන්ධ වෙනවද? සම්බන්ධ වෙන ප්‍රමාණය වැඩි වෙනවා නම් අන්න පුද්ගල සංඛ්‍යාව වැඩි වෙනවා නම් ව්‍යාපාරයේ පැවැත්ම මොකද වෙන්නේ? තහවුරු වෙනවා. ඒතර ඒ හා සම්බන්ධ එකතු වෙන පුද්ගල සංඛ්‍යාව සහ
ගණු සංඛ්‍යාව අඩු වෙනවා නම් අපි දන්න ව්‍යාපාරෙ මොකද වෙන්නේ? එන්න පරිහානපත් වෙනවා. එතකොට මේ තොරතුරු තමයි පුතේ වැදගත්ම සාධකය. උදාහරණයකට මම කලින් ස්නාන කරා වගේ ද විනය සමාගම පුතේ. අද මොකද තියෙන්නේ? ව්‍යාපාර කඩු නතර කරලා තියෙනවා. ඉතින් මේ තොරතුරු නේද? මෙහෙම දෙයක් වෙන්න යනෝ කියලා මිනිස්සුන්ට තේරුණා නම් දැනුවත්භාවයක් තිබ්බනම් ආයෝජකයන් මොකද කරන්නේ? කලින් ඉඳලා තමන්ගේ ආයෝජන ක්‍රමානුකූලව ඉවත් කර ගැනීමක් කරන්න ඕනේ. ඉතින් මේ තොරතුරු කියන සාධකය මත තමයි මොකද වෙන්නේ? ලෝකේ සහ අනාගතයේ ව්‍යාපාරවල ප්‍රයත්න තීරණය කරමින් මේ ගිණුම්කරණයෙන් තමයි පුතේ තොරතුරු ලබා දෙන්නේ. ඉතින් ගිණුම්කරණයෙන් ලබා දෙන තොරතුරු පාවිච්චි කරලා අන්න ආයෝජකයන් ව්‍යාපාරිකින් තීන්දුව තීරණ ගන්න. ඒ තීන්දුව තීරණ මත තමයි ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ අනාගතය පුතේ රඳා පවතින්නේ. ඉතින් මේ අවස්ථාවෙත් පුතේ මේ සිද්ධියත් එක්කන ව්‍යාපාරිකින් විවිධාකාරයේ තීන්දුව තීරණ අරන් තියෙනවා නේද? බහුතරයක් දෙනා පුතේ ඔන්ලයින් ක්‍රමයට හුරුුණානේ. ඒතර බිල්ඩිමක් කියන එක ගොඩනැගිල්ලක් කියන මොකද උනේ? දැන් අවශ්‍ය නැති අතරපත් වෙලා තියෙනවා නේද? කුඩා ව්‍යාපාරයක් වුණත් පුතේ මහා පරිමාණ වශයෙන් කරගෙන හැකියාව මොකද වෙන්නේ? අදපත් වෙලා තියෙනවා පුතේ. අද අවස්ථාව ලැබිලා තියෙනවා. අන්න ඒ තොරතුරු මත තමයි පුතේ ව්‍යාපාර නාගයක්ම තීරණය කරන්න. උදාහරණයක් කියනවා පුතේ. දැන් කොරෝනා නිසා පුතේ ටික කාලයක් යනවා ආයත උපකාර පන්ති ආරම්භ කරන්න. නේද? සමහරට අපි හිතමුකෝ කාලයක් සමගින් ආරම්භ කරන්න බැරි වුණා කියලා. එතකොට පුතේ ව්‍යාපාර වෙන්න මොකද කරේ? ඔන්ලයින් ක්‍රමයට ආවුනේ. ඇයි එහෙම ආවේ? අර ව්‍යාපාර ලැබි තොරතුරු මොකක්ද? අන්න කාලයක් යනකම් පන්ති කටයුතු පවත්වන්න හැකියාවක් නැහැ. පාසල් ආරම්භ කරන්න හැකියාවක් නැහැ. ඒ හේතුව වටිනාම සම්පත ළමයි නේද? එයාව රැකගන්න පුතේ මොකද කරන්නේ? පාසල ඇතුළට උපකාරක පන්ති වල ගෙන්න හැකියාවක් නැහැ රජෙට. සරජේ තීන්දුවක් ගත්තා. මෙන්න මෙච්චර කාලයක් යනකම් මෙන්න මේ ව්‍යාපාර නතර කරලා තියෙනවා අපි. ඉතින් මොකද කරන්නේ? ඒ තොරතුරු මත පුතේ පදනම් වෙලා අන්න මොකක්ද? ඔන්ලයින් ක්‍රමය නේද පුතේ? ඉතින් බහුතරයක් ව්‍යාපාරමේ තීන්දුව තීරණ ගන්න පුතේ තොරතුරු මත පදනම් වෙලා. ඒ තොරතුරෙන් ලැබෙන ප්‍රයෝජනෙ පුතේ ක්‍රියානිම කරන්න බෑ. ඒතර ව්‍යාපාරයක දියුණුව හෝ පරිහානිය තීරණය කරන්නේ මෙන්න මේ ලැබෙන තොරතුරු මත. එනම් පුතේ ගිණුම්කරණයේ මූලික අරමුණ මොකක්ද? තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සහ තොරතුරු සැපීම හේවත් තොරතුරු සම්පාදනයයි. අපි උතේ තොරතුරු ලබා දෙන්න ඕන. ඒතර ඇල්මැති පාර්ශවයන් තමයි මොකද කරන්නේ? තීන්දුව තීරණ ගන්න. හරි. ඕක තමයි මූලික අරමුණ. ඊට පස්සේ උතේනවා අපි ද්විතීක අරමුණ. මොකක්ද මේ ද්විතීක අරමුණ? ආර්ථික සම්පත් පාලනය කිරීම. ඒතර අපේ තියෙන සම්පත් ටික අපි කොහොමද හරියට මනාව කළමනාකරණය කරන්නේ? ඒක පුතේ කියලා දෙනවා ගිණුම්කරණය මගින්. ඇයි කියන්නකෝ? ව්‍යාපාරයේ පුතේ අංශ පහක් තියෙනවා. ඒතර එක අංශයක පුතේ වැඩි ලාභයක් ජනනය කරනවා. අනිත් අංශය ජනනය කරන්නේ අඩු ලාභයක්. ඒතර ව්‍යාපාරික දැනගන්න ඕන අර වැඩිපුර ලාභය ජනනය කරන අංශයට වැඩිපුර සම්පත් ප්‍රමාණයක් යොදවලා ඒක තවත් හොඳට දියුණු කරන්න. නේද? ඒතර එයාට ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්න තියෙන එක සාධකයක් මොකක්ද? අන්න ගිණුම් කරන තොරතුරු පුතේ. එහෙනම් ගිණුම් කරන තොරතුරුෙන් ලැබෙන තීරණ රූපේ අපිට පුළුවන් ආර්ථික සම්පත් පාලනය කරන්න. අපේ සම්පත් අපි මොන අංශයටද යොදවන්නේ? නේද? ඒ යොදවන අංශය පුතේ තීරණය කරන්නේ කවුද? ගිණුම්කරණය. කළමනාකරුවෝ තීරණ ගත්තට ඒ තීරණ ගන්න අවශ්‍ය පදනම දෙන්නේ කවුද? ගිණුම් කරන තොරතුරු. ඒ ගිණුම් කරන තොරතුරු මත පදනම් වෙලා තමයි කළමනාකරුවා සහ අධ්‍යක්ෂව තීරණය කරන්නේ මෙන්න මේ අංශවලට අපි සම්පත් යොදවන්න ඕන, මේ අංශ වලින් සම්පත් අරගන්න ඕන, මේ ව්‍යාපාරද වහලා දාන්න ඕන, නතර කරන්න ඕන. ආර්ථික ක්‍රියාවලි ප්‍රතිඵල ලැබීම නීතිමය අවශ්‍යතා සපුරාලියේ කලින් කතා කරා වගේ පුතේ නෛතික පරිසරයට කියනවා සමාගමක් නම් අනිවාර්යෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුයි නේද? අනේනම් මේ ගිණුම් තැබිය යුතුමයි. ළඟට සමාජීය අවශ්‍යතා ඉටු කරලීම. එයි මේ සමාජීය අවශ්‍යතාවයක් කියන්නේ පුතේ. ඒ ගිණුම් තියෙන එක අපි කියනවා සමාජීය අවශ්‍යතාවයක්. එයි දැන් අපි බලන්නකෝ මේ දැන් ව්‍යාපාරයක් කඩාගෙන යනම පුතේ ඒකෙන් බලපාන්නේ ව්‍යාපාර විතරක් නෙවෙයි පුතේ. ඒ හා සම්බන්ධ තවත් ව්‍යාපාර ගණනාවක් තියෙනවා. ඒ සෑම පාර්ශ්වවල පුතේ මේකෙන් යම් බලපෑමක්
එල්ල වෙනවනේ. ඒතර ව්‍යාපාරයක් ගිනුම් තියලා ඒ තොරතුරු ලබා දෙනක පුතේ සමාජීය අවශ්‍යතාවයක්, සමාජ සුභසිද්ධියක් වෙනවා. මම ගන්නම් අර කලින් ගත්ත උදාහරණයම. හරිද? දැන් ද ෆිනෑන්ස් කඩාන වැටුණා. එතන ව්‍යාපාරිකෙක් මුදල් ආයෝජනය කරලා තියෙනවා. හරිද? එයා කුඩා ව්‍යාපාරයක් කරගෙන යනවා. එතකොට පුතේ ද ෆිනෑන්ස් වලටම ව්‍යාපාරික ආයෝජනය වතුරේ ගියා. එයා කුඩා ව්‍යාපාරයක් නම් කරගෙන යන්නේ. ඒ ආයෝජන මුදල් ලබා ගන්න බැරි නිසා ව්‍යාපාර බලපෑමක් ඇති වුණා. ඒතර ව්‍යාපාරවල පුතේ ඉන්නවා සේවකයන් 5-6 දෙනෙක්. මේ 5-6 දෙනා පුතේ රැකියාව දෙන්නේ අනුතරේ යන නේද? ඒත් පුතේ ඒගොල්ලන්ගෙන් ජීවත් වෙන පවුල් තියෙනවා. ඒතර ඒ මුසුන්ට ආදායම් මාර්ග දෙන්නේ. ආදායම් මාර්ග අහිමි වෙනවා. එන පුතේ ඒතර එක තරක තමයි සිද්ධිය වෙන්නේ. හැබැයි ඒ සිද්ධිය නිසා පුතේ පාර්ශව ගණනාවකට අන්න බලපෑමක් සිදු වෙනවා. ඉතින් මේ අපි කතා කරනවා ඔය ගිනුම් තැබුණ හරියට ඒ තොරතුරු ලබා දුන්නා ඔය කියන සෑම සිදුවීමක් පුතේ බලක්වා ගන්න හැකියාව තියෙන නිසා සමාජීය අවශ්‍යතාවයක් තමයි ගිනුම් කරන තොරතුරු ලබා දීම. පැහැදිලි පුතේ? හරි එකපාර බලමු අපි මොකක්ද අරමුණ? තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීමේවත් තොරතුරු සම්පාදනය. ඒක තමයි පළවෙනි අරමුණ. ද්විතීයික අරමුණ වෙනවා සම්පත් පාලනය, ආර්ථික ක්‍රියාවලි ප්‍රතිඵල ලැබීම, නීතිමය අවශ්‍යතා සපුරාලීම, සමාජීය අවශ්‍යතා ඉටු කරලීම. හරි. දැන් පුතේ පාඩමේ යම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එනවා පුතේ ගිණුම්කරණයේ මූලික ප්‍රභේද කියන මාතෘකාවට මේ උසස් පෙළ විෂය නිර්දේශයක් පුතේ මෙන්න මේ කියන කොටස් දෙකට වෙන් කරලා තියෙනවා. ඒතොර ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙකයි පුතේ මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරණ ගිණුම්කරණයයි කියලා. එතකොට අපේ විෂය නිර්දේශයේ පුතේ පාඩම් 16ක් තියෙනවා. මේ විෂය එකක 16 පුතේ අපි කොටස් දෙකට කඩනවා මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කියලා. කියන්නේ පාඩම් අංක 1 සිට 13 වෙනකම් පුතේ තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණය. 14 15 16 කියන විෂය එක තුන තමයි අපිට කළමනාකරණ ගිණුම්කරණයට දීලා තියෙන්නේ. ඒතර විෂය නිර්දේශයේ බහුතරයක් තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණ පාඩම්. කියන්නේ ගිණුම් තබන පාඩම්. කළමනාකරණ ගිණුම්කරණයෙන් තියෙන්නේ තීන්දුව තීරණ ගැනීම දාලා පාඩම් ටික පුතේ. පැහැදිලිද? මෙතන මේ විෂය නිර්දේශයේ කොටස් දෙක කඩනවා පුතේ නම් ගිණුම්කරණයේ ප්‍රභේද දෙකයි. මොකක්ද මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරණ ගිණුම්කරණයයි කියලා. පුතේ මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද? බලන්නකෝ. ගිණුම්කරණ ඒකකයක අතීත ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු වන ආකාරයට සකස් කර බාහිර පාර්ශවයන් වෙත ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම්කරණයයි. එහෙනම් මෙතන කියනවා ගිණුම්කරණ ඒකකයක්. ඉතින් මම කලින් පැහැදිලි කරා ගිණුම්කරණ ඒකකයක් කියන්නේ මොකක්ද පුතේ? ව්‍යාපාරයක් නේද? උදාහරණයක් ABC ව්‍යාපාරය. නේද? ව්‍යාපාරික අතීත ගනුදෙනු හා සිද්ධීන් වලට. මොකක්ද මේ අතීත ගනුදෙනු හා සිද්ධීන් කියන්නේ? ව්‍යාපාරයක සිදුවෙච්ච ගනුදෙනු තමයි අපි ගිණුම් තියන්නේ. වෙච්ච ගනුදෙනු. ඒකයි මේ අතීත ගනුදෙනු හා සිද්ධීන් කියන්නේ. නේද? මේ වසරයක මූල්‍ය ප්‍රකාශන ලබා දෙන්නේ අවුරුද්දක් පුරා සිදු කරපු ව්‍යාපාර ගනුදෙනු වලින් තමයි. එහෙනම් අතීත ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට සුසු වන ආකාරයට සකස් කර. අර මං කිව්වාගේ විශාල මූල්‍ය ප්‍රකාශන පුතේ ගේනවා පිටු 5කට අන්න ආර්ථික තීරණ ගන්න සුසු වන ආකාරයේ අපි සකස් කරලා බාහිර පාර්ශවයන් ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම්කරණයයි. මේ කවුද මේ බාහිර පාර්ශවයන් කියන්නේ? ඉතින් බාහිර පාර්ශවයන් කියන්නේ ව්‍යාපාරයකට නැත්නම් තමාගේ අවශ්‍යතාවයට විශේෂාකාරයේ මූල්‍ය ප්‍රකාශන පිළිල කරගන්න හැකියාවක් නැති සියලුම පාර්ශවයන් අපි කියනවා බාහිර පාර්ශවයන්. ඒ කියන්නේ තමාට අවශ්‍ය ආකාරයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරගන්න හැකියාවක් නැති පාර්ශවයන්. කවුද මේගොල්ලෝ? අයිතිකරු, සේවකයන්, ගනුදෙනුකරුවන්, ණය හිමියන්,
රජය, මූලායතන මේ ඔක්කොම පුතේ අපි කියනවා බාහිර පාර්ශවයන් කියලා. ඒතර මේ කතා කරපු පාර්ශවයන් වලට තමාට ඕන ආකාරයේ මූල ප්‍රකාශන පිළිකරන හැකියාවක් නැහැ. උදාහරණයක් මම කියන්නකෝ. ඔයා කමර්ෂල් බැංකුවේ කොටස් මිලදී ගත්ත අයිතිකරුවෙක්. ඒතර ඔයා අයිතිකරුවෙක් වුණා කියලා කොටස් මිලදී ගත්තයි කියලා. ඔයාට පුළුවන් ද ගිහිල්ලා ගණන් පරීක්ෂා කරන්න? බැහැ නෝයි. එහෙම කියාවක් නෑ ඔයාට. ඒ හේතුව ඔයා එක්තරාකාරයක අයිතිකාරයෙක් විතරයි. මේ යහුත අයිතිකාරු ගණනාවක් ඉන්නවා. ඉතින් ව්‍යාපාරයේ පාලනය කරන අධ්‍යක්ෂක මණ්ඩලයනේ. නම් අපි මේ කතා කරනවා අභ්‍යන්තර පාර්ශ්වය වැටෙන්නේ කළමනාකරු සහ අධ්‍යක්ෂකවරු. ඒ හැර පුතේ අනිත් අය අපි කියනවා කවුද? බාහිර පාර්ශවය කියලා. එහෙනම් මේ බාහිර පාර්ශවයන් වෙත ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම්කරණයයි. හරිද? ඒ මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන නියම පහයි. මොනවාද? අපි කතා කරා කල්ලු. ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන්. එතකොට මේ පහ තියෙනවානේ. මේ පහෙන් මොකක්ද අපිට තියෙන වැදගත්කම? දැන් ඔයා ව්‍යාපාරිකයෙක් නම්, නැත්නම් ඔයා ආයෝජකයෙක් නම්, ඔයා සේවකයෙක් නම්, ඔයා මූල්‍ය ආයතනයක් නම්, ඔයා මේ ව්‍යාපාරට ණය සැපියු පුද්ගලයෙක් නම්, අන්න ඔයාට මේ ප්‍රකාශ පහෙන් තියෙන වැදගත්කම මොකක්ද? මතක තියාගන්න. මූල්‍ය ගිණුම් කර තොරතුරු ලබා දෙන ප්‍රධාන වශයෙන් කාටද? බාහිර පාර්ශවයන්ට. ඒත් බාහිර පාර්ශවයන් තමයි මේ තොරතුරු ලබා දෙන්නේ. එහෙනම් ආදායම් ප්‍රකාශනය මොකද උන? අන්න මට ඕන පුතේ ලාභය හෝ අලාභය බලා ගන්න. ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය බලා ගන්න පුළුවන් කාගෙන්ද? ආදායම් ප්‍රකාශනය. මේ වසරේ කොච්චරක ලාභයක් මේ ව්‍යාපාරේ ජනනය කරගෙන තියෙනවද, ලබාගෙන තියෙනවද? අන්න පුතේ එතකොට මේ ආදායම් ප්‍රකාශය බලලා මං ආයෝජකෙක් නම් මට හැකියාව ලැබෙනවා මේ ව්‍යාපාරයේ තවදුරටත් මුදල් ආයෝජනය කරන්න. ඒතර ව්‍යාපාරයේ දිගින් දිගටම අලාභ නම්, පාඩු ලබනවා නම් ඒක මූල ප්‍රකාශනයේ පෙන්නකොට පුතේ මට තේරෙන්න ඕන ව්‍යාපාරයේ ඉන්න අලාභයි. ඒ කියන්නේ ව්‍යාපාරයට අනාගත දිනුවක් නැහැ. අන්න ඒතර මම දැනන පුතේ මගේ දින කොටස් ටික අලෙවි කරලා ආයෝජනය ඉවත් කරගන්න. ඉතින් අපි ව්‍යාපාරයකට ආයෝජනය කරනවාද? ආයෝජන ඉවත් කරගෙන පුතේ තීරණය කරනවා ආදායම් ප්‍රකාශනය වල දල වශයෙන්. හරිද? තව සාධක තියෙනවා ඉතින්. ඊළඟට මූලගත ප්‍රකාශය. අන්න මූලගත ප්‍රකාශන පුතේ ව්‍යාපාරයක තියෙන වත්කම් සහ හිමිකම් අතර සම්බන්ධය නිරූපණය කරනවා. මේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන මූල தත්ත්වය නිරූපණය කරනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පුතේ. හරිද? හරි පුතේ. අපි යමු හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. එතකොට මේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ හිමිකම වෙනස් වූ ආකාරය. එතකොට මගේ දරුවෝ හිමිකම කොහොමද වෙනස් වෙන්නේ? අයිතිකාරයා අමතර ප්‍රාග්ධනය දානකොට, දාපු ප්‍රාග්ධනය ආපහු අරගෙන යනකොට, ව්‍යාපාරය ආදායම් උපයනකොට, ව්‍යාපාරයේ වියදම් දරනකොට, මෙන්න මේ කියන කාරණා හතරදී ව්‍යාපාරයක අයිතිකාරුවන්ගේ හිමිකම වෙනස් වෙනවා. එතකොට අපි කියනවා හිමිකමට බලපාන සාධක හතරයි. මොනවාද සාධක හතර? අමතර ප්‍රාග්ධන යෙදවීම, ගැනිලි, ආදායම්, වියදම්. ඔන්න ඔය කියන සාධක හතර නිසා අයිතිකරුවන්ගේ හිමිකම වෙනස් වෙනවා. ඊළඟට කතා කරනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ. අන්න මුදල් ප්‍රවාහය කියන්නේ පුතේ අපිට මුදල් ලැබීම සහ ව්‍යාපාරයේ මුදල් ඉවතට ගලාගෙන යාම. ඒතර ව්‍යාපාරයක මුදල් ලැබීම සහ මුදල් ගෙවීම තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙන් පෙන්වන්නේ. ඒතර මේ මුදල් ලැබීම සහ මුදල් ගෙවීම අපි මෙහෙයුම්, ආයෝජන, මූල්‍ය කියන ක්‍රියාකාරකම් තුනක් හඳුනාගෙන ඒ යටතේ කොහොමද ව්‍යාපාරයකට මුදල් ලැබීම සිදුවන්නේ, ව්‍යාපාරයෙන් කොහොමද මුදල් ගෙවීම සිදුවන්නේ, ඔය කියන මුදල් කාරණා තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙන් අපි ඉදිරිපත් කරන තොරතුරු වෙන්නේ. ගිණුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන්. ඔය මූල ප්‍රකාශන හතරේ ඉදිරිපත් කරන්න හැකියාවක් නැති
ගිනුම් කරන ප්‍රතිපත්ති තමයි මේ යන ඉදිරිපත් කරන්නේ. ඉතින් මොනවාද මේ ගිනුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ? ක්ෂය කරන ප්‍රතිපත්තිය, තෝගාගේ කරන ප්‍රතිපත්තිය, විවිධාකාර ප්‍රතිපත්ති පුතේ අන්න මිනිසුන්ට ලබා දෙන මෙන්න මේව තමයි ව්‍යාපාරයක් අනුගමනය කරලා තියෙන ප්‍රතිපත්ති කියලා. ඒ වගේම තවත් වැදගත් වෙන ඇල්මැති පාර්ශවයන් ප්‍රයෝජනවත් වෙන තොරතුරු දිනනවා නම් අන්න ඒව ලබා දෙනවා මොකක් කියලාද අපි විස්තරාත්මක සටහන් කියලා. එහෙනම් උදේ මෙන්න මූල්‍ය ගිණුම්කරණේ ප්‍රධාන මූල්‍ය ප්‍රකාශන පහ මතක් වුණක පාරක්. ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ගිණුම් කරන ප්‍රතිපත්ති හා විස්තරාත්මක සටහන්. එතකොට මේ පහෙන් ලබා දෙන විවිධාකාර තොරතුරු තියෙනවා. මතක් කරගන්න එකපාරක්. ආදායම් ප්‍රකාශනයේ ශුද්ධ ලාභය හෝ අලාභය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පුතේ වත්කම් සමානයි හිමිකම් දනවල කියන නැත්නම් අපි කියනවා මුබුන්වත් භාවය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය අයිතිකරුවන්ගේ හිමිකම වෙනස් වූ ආකාරය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ පුතේ මුදල් ප්‍රවාහයේ සිදු වෙච්ච වෙනස්කම අන්න ප්‍රතිපත්ති මගින් ව්‍යාපාරික මූල ප්‍රකාශන පිළියෙල කිරීමේදී අනුගමනය කරන ගිණුම් කරන ප්‍රතිපත්ති තමයි මේ තුලින් අපි ඉදිරිපත් කරන්නේ. හරි පුතේ. හරි. එනවා ඊළඟට කලමනාකරන ගිණුම් කරණයට. අන්න පුතේ. කලමනාකරණය කල යුතු දේ මනාව කිරීම. කලමනාකරණය. එහෙනම් අපි කලමනාකරණය පුතේ හැමතැනකම පාවිච්චි කරන වචනයක් නේද? පොඩි සම්පත් ප්‍රමාණයක් වුණත් අපිට හරියට කලමනාකරණය කරොත් ඒකේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද? හැබැයි ලොකු සම්පත් ප්‍රමාණයක් තිබ්බත් ඒ වැඩේ හරියට කලමනාකරණය වෙන්නේ නැත්නම් ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ කලමනාකරණය කියන වචනේ පුතේ හැමතැනටම ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් අද පුතේ තාක්ෂණය තමයි කලමනාකරණය කරන්නේ නේද? තාක්ෂණය මගින් ඔයා සහ අපි සම්බන්ධ කරනවා නේද? මේකත් හරියට කලමනාකරණය කරගෙන ඕන. තාක්ෂණයේ තිබ්බයි කියලා පුතේ නිකා පාවිච්චි කරන්න බැහැනේ නේද? අද මේ උගන්වන්නේ විශාල තාක්ෂණ උගන් ප්‍රමාණයක් භාවිතා කරන. ඉතින් ඒව මනාව කලමනාකරණ කරමින් ඒවා සම්බන්ධ විශේෂ පුහුණුවක් ශිල්පීන් භාවිතා කරමින් තමයි මේද පුතේ පාඩම් මාලා ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් පුතේ මෙතරක් කලමනාකරණයක් තියෙනවා. මේ කාල කලමනාකරණයක් තියෙනවා. තාක්ෂණ උපකරණ මනාව කලමනාකරණයක් කෙරෙන්න ඕන. ඒවා සම්බන්ධීකරණයක් කෙරෙන්න ඕන. පාලනයක් කෙරෙන්න ඕන. ඒවා මෙහෙවීමක් කෙරෙන්න ඕන. ඉතින් ඒ වැඩෙත් හරියට කෙරෙන්නේ නැත්නම් පුතේ අපිට මේ පාඩම් මාලාව ඔයාලා ඉදිරිපත් කරන්න හැකියාවක් වෙන්නේ නැහැ. එහෙනම් තියෙන සම්පත් ටික අපි හරියට කලමනාකරණය කරන්න ඕන. ඉතින් ව්‍යාපාරික පුතේ දිනු වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන සාධකයේ මත නේද? සම්පත් තිබ්බ පරිදි පුතේ දිනුවක් එනවද? නෑනේ නේද? පුතේ එහෙනම් අපේ රට කියන හැමදාම දිනු වෙමින් පවතින රටක්. ඇයි? අපිට සම්පත් නැතුව නෑනේ පුතේ. මේ අපි කියන්නේ පුතේ වැඩිම සම්පත් ප්‍රමාණය රටක් තමයි අපේ රට. නේද? කියන්නේ බැර කරන සම්පත් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ සම්පත් ප්‍රමාණය හරියට කළමනාකරණය කරනවද? අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඒව හරියට කළමනාකරණය කරන පුතේ කියා නිව කරන එකි රටක් වෙනවානේ අපේ රට. ඉතින් දැන් මේ අවස්ථාවේ නේද? දැන් කොරෝනා ආපු වෙලාවේ පුතේ බලන්න අන්න ඒ අවස්ථාවේ තිබිච්ච සම්පත්‍ය කළමනාකරණය කරානේ. මොකද්ද? අපේ තිබිච්ච අවම රෝහල් ප්‍රමාණයක් තිබ්බේ නේද? ඉතින් ඒ රෝහල් ප්‍රමාණයෙන් ඉන්න ඒ හා සම්බන්ධ මේ වසංගතයක් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු හිටියේ බොහොම සීමිත ප්‍රමාණයක්. ඉතින් මනාව වුන්ව කළමනාකරණය කරමින් නේද? රාජ්‍ය අනුග්‍රහය ඇතුළු පුතේ මේ ව්‍යසනයේ වැඩපවත්වන්න රජයට හැකියාවක් ලැබුණා. මේ වෙද්දී ඔයා සහ අපි මේ විදිහට කතා බහ කරලා ජීවත් වෙලා ඉන්න පුතේ ඒ කළමනාකරණ නිසා, ඒ බුද්ධිමත් තීන්දුව తీරන නිසා පුතේ. ඒක නිසා දරුවෝ හැමතරම නිවැරදි කළමනාකරණයක් තියෙනවා නම් ජයගත නොහැකි දෙයක් නෑ ළමයි. නේද? අපි දන්නවා නේද පුතේ? ඇමරිකාවේ අච්චර සම්පත් තියෙනවා, අච්චර සෞඛ්‍ය පහසුකම් තියෙනවා නේද? අපි කියන ලෝකේ බලවත්ම රාජ්‍ය. හැබැයි පුතේ කොරෝනා පාලනය කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඇයි හේතුව? අර තිබිච්ච සම්පත් ටික පුතේ පැහැදිලිව කළමනාකරණය කරේ නැහැ. පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් පැහැදිලි කරන්නේ සම්පත් තිබ්බ පළියට දියුණු රාජ්‍යයක් වෙන්නේ නැහැ. දියුණු ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ඒ තියෙන සම්පත් ටික මනාව කළමනාකරණය කරන්න ඕන.
10 දෙනා නම් ඉන්නේ 10 දෙනාගෙන් වැඩේ කරගෙන යන හැකියාව තියෙනවා. එතන තමයි කලමනාකරණය කියන්නේ. අන්න පුතේ නම් මේ යම් අදහසක් මම ඔයාලට දුන්නා. කලමනාකරණය කියන්නේ මොකක්ද? ඉතින් අපි බලමු තියරියක් විදියට කලමනාකරණය කියන්නේ මොකක්ද කියලා. බලන්න වගේ දරුවෝ ආයතනයක සියලුම කලමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම, පාලනය කිරීම, තීරණ ගැනීම, වගකීම් ඉටු කිරීමට හැකිවනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීම කලමනාකරණ ගිණුම්කරණයයි. කලමනාකරණ ගිණුම්කරණයේ ප්‍රධාන නිමැවුම් වන්නේ කියලා පුතේ නිමැවුම් ටික දීලා තියෙනවා. ඉතින් මෙතන වැදගත්ම දේ බලන්න හොඳට වගේ පුතේ සියලු කලමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම, පාලනය කිරීම, තීරණ ගැනීම, වගකීම් ඉටු කිරීමට හැකිවනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීම කලමනාකරණ ගිණුම්කරණය. ඉතින් මේ කාල සීමාවේ අපි අපේ රට කරේ ඒක තමයි හරියට නේද? සැලසුම් කරා නේද? පාලනය කරා, තීරණ ගත්තා, තමන්ගේ වගකීම් ටික ඉටු කරා. අන්න පුතේ ඉතින් ඔය සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය තමයි කලමනාකරණය. අපි මහජනතාව ඉද පුතේ අපි ගෙවල් ඉඳලා මේකේ දුරස්ත වාදියන් අපේ වගකීම් ඉටු කරා නේද? ඒතර රජයේ පැත්තෙන් නිසිපර තීරණ අරගෙන සැලසුම් කරලා තත්ත්ව පාලනය කරලා පුතේ මේ සමස්ත ක්‍රියාවලිය තමයි පුතේ කලමනාකරණදී එක පැත්තක් සාර්ථක වුණා කියලා පුතේ කලමනාකරණය කරන්න බෑ. ඔයාලට දැන් තේරෙන්නේ නැතිනේ. පුතේ හැම අංශයක්ම සම්බන්ධ වෙලා එකිනෙකට අන්තර් ක්‍රියාකාරකයක් තිබ්බොත් තමයි කලමනාකරණයක් තියෙන්නේ. ඉතින් දරුවෝ රජයේ මොනතරම් තීරණ ගත්තත් පිළිලා වැඩක් ඉන්නේ නැහැ. මහජනතාව විදිහට අපි අපේ වගකීම් ඉටු කරන්නේ නැත්තම් නේද? ඒ නිසා අපි අපේ වගකීම ඉටු කරපු නිසා තමයි අනිත් පැත්තෙන් ආපු තීරණات එක්කලා මේ දෙක බද්ධ වුනේ. අන්න පුතේ කලමනාකරණය. එහෙනම් පුතේ කලමනාකරණයෙන් කෙරෙන්නේ මොකක්ද? සැලසුම් කරනවා, පාලනය කරනවා, තීරණ ගන්නවා, වගකීම් ඉටු කරනවා. මේ සම්බන්ධ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු. සුපුතේ දැන් අපි මූල්‍ය ගිණුම්කරණය කතා කරනවා මුදලින් මැනිය හැකි තොරතුරු විතරයි. මුදලින් මයින්න පුළුවන් තොරතුරු විතරයි අපි ගිණුම් තියන්නේ. හැබැයි කලමනාකරණය පුතේ මුදලින් මයින්න පුළුවන් සහ මුදලින් මැනිය නොහැකි කියන තොරතුරු දෙවර්ගයම අපි සාකච්ඡා කරනවා. ඇයිම මුදලින් මැනිය නොහැකි තොරතුරු අපිට වැදගත් වෙන්නේ? උදාහරණයක් පුතේ දැන් අපි ව්‍යාපාර ගන්නකොට පුතේ බලනවා අධ්‍යක්ෂවරයෙක් පුතේ බඳුගනුඩක් වැදගත් වෙන්නේ එයාගේ පරිණතභාවය නේද? ඒකේ පරිණතභාවය වැඩි වෙන්න එයාට ව්‍යාපාර ගැන තියෙන අවබෝධය වැඩි. එයා ව්‍යාපතක බද්ධ වෙච්ච අවස්ථා වාර ගන්න වැඩි. ඉතින් එයාගේ තීරණ පුතේ නිවැරදිභාවයක් වැඩි වෙනවා. අන්න කලමනාකරණයට පුතේ වැදගත් වෙනවා පරිණතභාවය නැත්නම් මූල්‍ය සහ මූල්‍ය නොවන කියන කාරණා දෙකම. නිසා පුතේ සේවකගේ දක්ෂතාවය, හැකියාව මෙන්න මේවත් එක පුතේ කලමනාකරණය බද්ධ වෙනවා. ඉතින් කලමනාකරණ තීරණ ගන්නකොට මූල්‍ය සහ මූල්‍ය නොවන කියන කාරණා දෙක පිළිබඳව පුතේ අපි අවබෝධයක් ඇතිව තමයි තීරණ ගන්න යන්නේ. හරි පුතේ මම දීලා තියෙනවා නිමැවුම්. මොනවාද පුතේ මේ නිමැවුම් කියන්නේ? උතර මූල්‍ය ගිණුම්කරණයේ නිමැවුම් 5යි. මතක් කරගන්න එකපාරක්. ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, ගිණුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන්. ඉතින් ඔය පහට අමතරව මේ කලමනාකරණ ගිණුම් කරන නිමැවුම් ටික මොනවද? අයවැය ලේඛනය, ගිණුම් කරන අනුපාත, පොදු කාර්ය විභජන පත්‍රිකාව, ආන්තික පිරිවැයකරණය, ආයෝජන තීරණ, ව්‍යාපෘති වාර්තා, ලාභ විශ්ලේෂණ වාර්තා, පිරිවැය විශ්ලේෂණ වාර්තා, ආදායම් විශ්ලේෂණ වාර්තා, දෙපාර්තමේන්තුගත ලාභ විශ්ලේෂණ වාර්තා. ඉතින් ඔයාලට මේ ප්‍රකාශන පහ ටික බලවම තේරෙන්නේ නැති ඔක්කොම විශ්ලේෂණ වාර්තා. ඇයි අන්න ඒ විශ්ලේෂණ වාර්තා වලින් තමයි අපිට තීරණයක් ලබා ගන්න හැකියාව තියෙන්නේ නේද? දැන් මේ දවස්වල දැන් ඔයගොල්ලෝගේ අම්මා තාත්තා නිතරම ටීවී ඉස්සරහම තමයි. මේ 7 විද්දි 6 වල රූපණ ඉදිරියේ. ඇයි? අන්න බලනවා තීරණ ගන්න යම් අවස්ථාවල නේද? ඇඳ නීතිය දාලාද නේද? මතක තේන්නේ පුතේ විතර කලමනාකරණය කරනවානේ. පුතේ මේ විශ්ලේෂණය කරන්න අපිට මේ තීරණ ගන්න මෙන්න මේ විශ්ලේෂණ වාර්තාව නැති පුතේ රූපවාහිනියේ ප්‍රවෘත්ති වල ලබා දෙනවා යම් විශ්ලේෂණ වාර්තා. ඒ විශ්ලේෂණ වාර්තා වලින් තමයි ගෙදර අම්මයි තාත්තා යම් තීරණ ගන්න මේ දවස්වල.
අන්න ඒ වගේ පුතේ ව්‍යාපාරයකත් මේ විශ්ලේෂණ වාර්තා මගින් විවිධාකාර තීන්දුව තීරණ ගන්නවා. ඉතින් මේ ආන්තික පිරිවැයකරණය කියන්නේ ඔයාගේ 15 වෙනි පාඩම. ආයෝජන තීරණ කියන්නේ ඔයාගේ 16 වෙනි පාඩම. අර පොදු කාර්ය විභජන පත්‍රිකාව කියන්නේ ඔයාගේ 14 වෙනි පාඩම. ඉතින් පුතේ මේ අපේ පාඩම් ටිකක් මේක ඇතුලේ තියෙනවා. පාඩම් වලින් මොකද කිව්වනේ? 14 15 16 කියන විෂය එකක තුන කෙලින්ම බද්දයි කලමනාකරණ ගිණුම්කරණයත් එක්ක. අන්න පුතේ නම් කලමනාකරණ ගිණුම්කරණයෙන් කෙරෙන්නේ සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙවීම හා පාලනය කිරීම කාරණා 4 තමයි ව්‍යාපාරයේ ප්‍රධාන වශයෙන්. ඉතින් පුතේ මේ මූල්‍ය ප්‍රකාශන මතක තියාගන්න පාවිච්චි කරන්නේ කවුද? අභ්‍යන්තර පාර්ශවය. මේවා අභ්‍යන්තර පාර්ශවයට විතරයි. වෙන කාටවත් දෙන්නේ නැහැ. ඇයි? ව්‍යාපාර ඇතුලේ තීන්දුව තීරණ ගන්න තොරතුරු කිසිවක් පුතේ අපි එළියට යවන්නේ නැහැ. නික. ඒක ව්‍යාපාරය ඇතුලේ විතරයි. ව්‍යාපාරයේ තමයි දන්නේ මොනවද කියලා. රහස්‍යභාවය. ඒව මත තමයි ව්‍යාපාරයේ දිනුව තියෙන්නේ. නේද? මේ ලාභ විශ්ලේෂණ වාර්තා, ව්‍යාපෘති වාර්තා මේ ගන්න තීන්දුව තීරණත් එක්ක තමයි ව්‍යාපාරයේ තව අවුරුදු 10කින් මොනතරම් දිනුවක් ලබනද තීරණය කරන්නේ. ඉතින් මේ පුතේ බාහිර පාර්ශවන දීලා හරියන්නේ නැහැ. ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න කලමනාකරණය තමයි මේ ගැන තොරතුරු තියාගන්නේ. එහෙනම් මූල්‍ය ගිණුම් කරන වාර්තා දෙනවා දරුවෝ බාහිර පාර්ශවයන්ට. අභ්‍යන්තර ගිණුම් කරන වාර්තා නැත්නම් කලමනාකරණ ගිණුම් කරන වාර්තා පුතේ අභ්‍යන්තර පාර්ශවයන් විතරයි. එතකොට අර මූල්‍යකේව ඒවත් මේගොල්ලෝ පාවිච්චි කරනවා. කලමනාකරණය කියන පුතේ කලමනාකරුවා එයාට ඕන විදියට විශ්ලේෂණ වාර්තා හදා ගන්න. හැබැයි බාහිරින් එන ඒවත් එයා පාවිච්චි කරනවා. මම සරල උදාහරණයක් දෙන්නම්කෝ එයාට. දැන් පාසලක විදුහල්පතිතුමා තමයි කලමනාකරුවා. නේද? පාසල ඇතුලේ එයාට අවශ්‍ය කරන තීන්දුව තීරණ ගන්න වෙනම වාර්තා විදුහල්පතිතුමාට අවශ්‍ය පාර්ශ්ව සකස් කරලා දීලා තියෙනවා. හරිද? එතකොට ඒ තීන්දුව තීරණ ගන්න අවශ්‍ය වාර්තා ටික පුතේ ව්‍යාපාරය ඇතුලේ නැත්නම් පාසල ඇතුලේ විදුහල්පතිතුමා ගා විතරයි තියෙන්නේ. හරිද? එළි කින්වන එයා තමයි. එතකොට රජය මගින් නිවනවන්න විවිධ චක්‍ර ලේඛන. ඒතර ඒ චක්‍ර ලේඛනත් පාසල ඇතුලේ තීරණ ගන්න බලපානවා. හරිද? ඒතර කලමනාකරු කියන පුද්ගලයා Tamanට අවශ්‍ය වාර්තා Taman විසින්ම සකස් කරගන්නවා. ඒ වගේම මූල්‍ය ගිණුම් කරමින් ලැබෙන වාර්තාත් පාවිච්චි කරනවා. ඒ හේතුව එයාට මේ කියන වාර්තා දෙවර්ගයේ වැදගත් වෙනවා. තීන්දුව තීරණ ගැනීම සඳහා. එතකොට මූල්‍ය සහ මූල්‍ය නොවන. මූල්‍ය යුක්තයේ කෙලින්ම මූල්‍ය ගිණුම් කරන්නත් වෙනවා. කලමනාකරණ ගිණුම් කරන්නත් වෙනවා. හැබැයි මූල්‍ය නොවනේ වෙන්නේ කලමනාකරණ ගිණුම් කරන්නේ විතරයි. පැහැදිලි වැඩි? හරි එහෙනම් මොන අපි ගිණුම් කරන්නේ කොටස් දෙකයි කිව්වා. එකපාර මාත්‍ය කියන්න පුතේ මොකක්ද? මූල්‍ය ගිණුම් කරණයයි කලමනාකරණ ගිණුම් කරණය. මූල්‍ය ගිණුම් කරණය කියන්නේ මොකක්ද? ව්‍යාපාරික සිදුවන අතීත ගනුදෙනු හා සිද්ධි ආර්ථික තීරණ ගැනීමට ප්‍රයෝජනවත් ආකාරයට සකස් කරලා බාහිර පාර්ශවයන්ට ඉදිරිපත් කරන එක. ඒක කලමනාකරණ ගිණුම් කරණය වෙන්නේ මොකක්ද? විවිධ කලමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන සැලසුම් කිරීම, පාලනය කිරීම, තීරණ ගැනීම හා වගකීම් ඉටු කිරීමට හැකියන පරිදි මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීම. හරිද? එහෙනම් ඔන්න මූල්‍ය ගිණුම් කරණයයි කලමනාකරණ ගිණුම් කරණය. ඒතර කෙනෙක් ඇහුවොත් මූල්‍ය ගිණුම් කරණයේ නිමැවුම මොනවාද? මොනවාද? ආදාය ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමික වෙනස් ප්‍රකාශනය, ගිණුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන්. ඒතර කලමනාකරණ ගිණුම් කරණයේ නිමැවුම මොනවාද? මොනවාද? අයවැය ලේඛනය, ආයෝජන තීරණ, ආන්තික පිරිවැයකරණය, ව්‍යාපෘති වාර්තා, ලාභ විශ්ලේෂණ වාර්තා, ආදාය විශ්ලේෂණ වාර්තා අන්න. ඔය ටික පුතේ අපිට අවබෝධයක් තියෙන්න ඕන. පැහැදිලි වෙයි. මම හිතනවා ඔයාලට මේ වෙනකම් කතා කරපු විෂය මාතෘකාව ගැන පුළුල් අවබෝධයක්, පැහැදිලි අවබෝධයක් ඇති කියලා. හරි පුතේ. අපි යමු ඊළඟ කොටසට. අන්න. මූල්‍ය ගිණුම්කරණය හා කලමනාකරණ ගිණුම්කරණය අතර වෙනස පුතේ. ඒතර දැන් අපි කතා කරානේ මූල්‍ය කියන්නේ මේකයි, කලමනාකරණය කියන්නේ මේකයි. ඔය කියන කොටස් දෙක යටතේ පුතේ බලන්න මූල්‍ය ගිණුම්කරණය.
පොදුවේ පිළිගත් ගිණුම් කරන මූල ධර්ම අනුව පිළියෙල කරේ. එතන මොනවාද මේ පොදුවේ පිළිගත් මූල ධර්ම? අන්න දිත්ත සතහන් මූල ධර්ම නේද? එතකොට කලමනාකරන ගිණුම් කරන්නේ එවැනි පොදු මූල ධර්ම නැත. එමුතේ පොදුවේ පිළිගත් මූල ධර්ම නැහැ. ඇයි? එයාගේ අවශ්‍යතාවය අනුව එයා ව්‍යාපෘති වාර්තාවෙම සකස් කරගන්න නිසා. ඊට පස්සේ මූල්‍ය තොරතුරු පමණක් ලබා දී. මූල්‍ය ගිණුම් කරණයේ පුතේ ලබා දෙන්නේ මූල්‍ය තොරතුරු විතරයි. මුදලින් මැනිය හැකි තොරතුරු. ඇයි? ගිණුම් කියන්න පුතේ මුදලින් මයින්න පුළුවන් ඉන්න බෑනේ. අන්න කලමනාකරන ගිණුම් කරණේ කියනවා මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු. මුදලින් මයින්න පුළුවන් ඒවායි, මුදලින් මයින්න බැරි ඒවායි අපි දෙවර්ගම පුතේ කලමනාකරන තීරණ ගන්න පාවිච්චි කරනවා. නෛතිකව අනිවාර්යයි. නීතියෙන් අනිවාර්යයි. ඒතර වල මතක ඇති. නෛතික පරිසරය කතා කරා. නෛතික පරිසරයේ කිව්ව පුතේ 2007 අංක 7 සමාගම් පනත යටතේ සමාගමක් නම් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර යුතුයි. එහෙනම් මේ මූල්‍ය ගිණුම් කරන වාර්තා පුතේ නෛතිකව අනිවාර්ය කරලා තියෙනවා. නීතියෙන් අනිවාර්ය කරලා දිනවා මේවා පිළියෙල කරලා අපි ඇල්මක් ඇති පාර්ශවයන්ට sannivedanaya කළ යුතුයි කියලා. හැබැයි කලමනාකරන ගිණුම් කරන්නේ අනිවාර්ය බවක් නොමැත. අනිවාර්ය නෑ. අපට කැමති නම් පුළුවන්. අකමැති නම් එහෙම අවස්ථාවක් නෑ. හේතුවයි කලමනාකරන ගිණුම් කරන වාර්තාව මම පැහැදිලි කරා. ඒවා තියාගන්නේ කවුද? ආයතනයේ කලමනාකරන්නේ නේද? ඒවා එළියට දෙන්නේ නෑ පුතේ. ඊට පස්සේ ඓතිහාසික තොරතුරු වාර්තා කරයි. අතීත තොරතුරු අන්න මූල්‍ය ගිණුම් කර නිර්වචනයේම තිබ්බා. මොකක්ද? ව්‍යාපාරික අතීත ගනුදෙනු හා සිද්ධීන් කියන වචනේ. එහෙනම් ඓතිහාසික තොරතුරු තමයි වාර්තා කරන්නේ. වෙච්ච තොරතුරු. අවුරුද්දක් පුරා ව්‍යාපාරයේ වෙච්ච ගනුදෙනු වල ප්‍රතිඵලය තමයි මේ මූල්‍ය ගිණුම් කරන වාර්තාව නිරූපණය කරන්නේ. හැබැයි කලමනාකරන ගිණුම් කරන්නේ ඓතිහාසික වර්තමාන පුරෝකථනය කරන තොරතුරු. මේ තුනමයි කියපුතේ. පරණේවත් පාවිච්චි කරනවා, වර්තමානයේ පාවිච්චි කරනවා, අනාගතයේ සරසම් සකස් කරනවා. ඔය තොරතුරු වගේ තුන පුතේ අපි කලමනාකරන ගිණුම් කරන්නේ පාවිච්චි කරනවා. ඒකේ කලමනාකරුවෝ තීරණ ගන්න කලින් බලනවා අනාගතය ගැන. හරිද? දැන් ව්‍යාපාර ආයතන පුතේ තමන්ගේ ව්‍යාපාරයේ ශිල්පීය ක්‍රමය වෙනස් කරනවා. නැත්නම් දැන් උදාහරණයක් ගොඩක් ව්‍යාපාරම කිව්වනේ දැන් ඔන්ලයින් ක්‍රමයට ගියා කියලා. එතන කීස් ආයතනය කියන වෙන පුතේ අපි සුපර් මාකට් ගිහලා පුතේ බාන ටික අරන් යනවා. දැන් මේ කියාවක් නැහැනේ. ඒගොල්ලෝ තීරණය කරා ඔන්ලයින් සිස්ටම් එකක් හදන්න. ඒතර ඒ සිස්ටම් එක හදන පුතේ ඒගොල්ලෝ බැලුවා මේ කොරෝනා කොච්චර කාලයක් යනවද නේද? මාසයක් දෙකක් තුනක් මාස 6ක් අවුරුද්දක් වෙන්න පුළුවන් නේද? අන්න ඒ වුණේ එල ගොඩනගුවා ඔන්ලයින් සිස්ටම් එකක්. පුතේ ලේසි නෑ. මහා පරිමාණ විශාල වියදමක් යනවා. අනේ වියදම දරන්න පුතේ ඒගොල්ලෝ බලනවා මේ අනාගතයේ මොකද වෙන්නේ පුරෝකථනය කරනවා. මෙහෙම වුණොත් ව්‍යාපාර කරගෙන යන්න හැකියාවක් තියෙනවා පුතේ. ඔන්ලයින් සිස්ටම් එක හදලා තමයි පුතේ ව්‍යාපාර දැන් කරගෙන යන්නේ පුතේ. මේ උපකාරක පංචේෂ්ඨ එහෙමයි දැන්. ඇයි වෙනද පුතේ ගොඩනැගිල්ලක තිබ්බා. දැන් ඔන්ලයින් ක්‍රමයට ආවා. ඒ හේතුව දැන් ආයෙත් පාර මොකක් හරි සිද්ධියක් කළා පුතේ පාසල් වැහුවොත් හරි මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? අපි ළමයිට දැනුම ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මොකද කරේ? අන්න අපි ගියා ඔන්ලයින් ක්‍රමවේද තමයි ඉතින් විශාල වීදමක් දරලා මොකද කරේ? විවිධ පද්ධති නිර්මාණය කරලා ඒ කලමනාකරන තීරණය ගන්න එක පුතේ සෑහෙන අපහසුයි. මේ විතරනකො දැන් සමහර විට පාසල් හිටෙන් ආරම්භ කරලා මේ කරපු සෑම දෙයක් පුතේ වතු තුනයි කලමනාකරුව තීන්දුවක් තීරණයක් ගන්නකොට සෑහෙන වාර ගාණක් හිතනවා. එයා බලනවා ඓතිහාසික වර්තමාන සහ අනාගතයේ තොරතුරු තුනම බලලා තමයි එයා තීරණයක් ගන්න. ඊළඟට ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවයන් ලබා දෙන්නේ මම කතා කරා. අපි මේ මූල්‍ය ගිණුම් කරන තොරතුරු ලබා දෙන්නේ පුතේ බාහිර පාර්ශවයන්ට. ඉතින් කවුද මේ බාහිර පාර්ශවය කිව්වේ? අර කලමනාකරුවන් නොවන අනිකුත් සියලුම පාර්ශවයන්. එයි කලමනාකරුවට විශේෂාකාරයේ තොරතුරු සකස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අනිකුත් පාර්ශවයන්ට එහෙම හැකියාවක් නැහැ. අන්න ඒක නිසා මගේ පුතේ දුවේ අපි මූල්‍ය තොරතුරු ලබා දෙන්නේ බාහිර පාර්ශවයන්ට. හැබැයි කලමනාකරණය අභ්‍යන්තර පාර්ශවයන්ට විතරයි. ඊළඟට
ව්‍යාපාරයේ සමස්තයක් ලෙස සලකා තොරතුරු වාර්තා කරයි. සමස්ත ව්‍යාපාරය ගැනම තමයි ආදායම් ප්‍රකාශනයේ තියෙන්නේ. සමස්ත ව්‍යාපාරයේම වසරක් තුල ලාභය. සමස්ත ව්‍යාපාරයේම වත්කම් වගකීම් හිමිකම් බලලා තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශකස් කරන්නේ. හිමිකම් නැසී ප්‍රකාශකස් කරන්නේ. නේද පුතේ? ඒතර මූල්‍ය ගිණුම් කරන වාර්තා හදන්නේ සමස්ත ව්‍යාපාරයට. ව්‍යාපාරය එකක් කියලා හිතලා. හැබැයි කලමනාකරන ගිණුම් කරන වාර්තා පුතේ සමස්ත ව්‍යාපාරයට මෙන්ම ආංශික දෙපාර්තමේන්තුගත පදනම් මත තොරතුරු ලබා දෙනවා. එක් අංශයකට. දැන් උදාහරණයක් පාසලේ ගත්තොත් වාණිජ අංශය තියෙනවා. නේද? ගණිත අංශය තියෙනවා. විද්‍යා අංශය තියෙනවා. නේද පුතේ? කලා අංශය තියෙනවා. ඒතර අංශ වලට වෙන් කරලා තියෙන්නේ. ඒතර වාණිජ අංශයේ තොරතුරු හදන්නේ වාණිජ අංශයට විතරක් එන්න පුළුවන්. කලා අංශය විතරක් එන්න පුළුවන්. ඒකේම සමස්ත පාසල තොරතුරු ගන්න පුළුවන් පුතේ. අන්න ඒ නිසා මේ කලමනාකරන ගිණුම් කරන්නේ පුතේ සමස්ත ව්‍යාපාරයටම එක් අංශයකට දෙපාර්තමේන්තුවකට වෙන වෙනම පුතේ අපි තොරතුරු අපිට අවශ්‍ය විදිහට නිර්මාණය කරගන්න. එහෙනම් පුතේ මේ තියෙන්නේ මූල්‍ය ගිණුම් කරණයයි කලමනාකරන ගිණුම් කරණය අතර වෙනස්කම්. ඉතින් පුතේ අපි පසුගිය විභාග ප්‍රශ්න බැලුවා පුතේ මේ කොටස වැඩි වාර ගණනක් ඇවිල්ලා තියෙනවා පුතේ. දැන් මම ඔයාට ඔය නිබන්ධනය ලබා දීලා තියෙනවා. නිබන්ධනයේ පුතේ බහුවර්ණ ප්‍රශ්නත් අන්තර්ගත කර දෙමි කතා කරපු කොටසට අදාළ බහුවර්ණ ප්‍රශ්න පුතේ මම ඔයාලට ලබා දීලා දෙනවා. ඉතින් ඔයාට ඒවට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. හරිද? අපි උත්තර ටික ලබා දෙනවා. හරිද? ඒ එක්කම පුතේ කෙටි ප්‍රශ්න වලට මෙන්න මේ දෙක අතර වෙනස්කම් ලියන්න පුතේ වාර ගණනාවක් ඇවිල්ලා නිසා මගේ දරුවෝ මේ නිබන්ධනය පාඩම් කරනකොට විශේෂ අවධානයක් මෙන්න මේ මාතෘකාවට දෙන්න ඕන. මොකක්ද? මූල්‍ය ගිණුම් කරණය සහ කලමනාකරන ගිණුම් කරණය අතර වෙනස්කම් කියන මාතෘකාවට. පැහැදිලිද පුතේ? හරි. අපි යමු ඊළඟ කොටසට. මෙන්න කවුද? ඇල්මක් ඇති පාර්ශවයන්. නේද? ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන පාර්ශව. ඉතින් අද පාඩම පටන් ගත්ත වෙලේ ඉඳන් මම මොකක්ද කිව්වේ? මේ ව්‍යාපාරයක තොරතුරු නේද? ඇල්මක් දක්වන පාර්ශවයන් මොකද කරන්නේ? තීරණ ගන්න ලබා දෙන්න ඕන. ඒකනේ ගිණුම් කරණයේ අරමුණ. ඉතින් ගිණුම් කරණයේ අරමුණ තොරතුරු ලබා දෙන එක නම් කවුද මේ ඇල්මක් දක්වන පාර්ශව? ඇයි මේගොල්ලන්ට තොරතුරු ඕන? අපි දැනගන්න ඕනේ නැද්ද? අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එහෙනම් පළවෙනි පාර්ශවය තමයි අන්න අයිතිකරුවන්. මං ව්‍යාපාරයේ අයිතිකාරය විදියට මම දැනගන්න ඕන මට මොකක්ද මේ ව්‍යාපාරයේ තොරතුරු වලින් වැදගත් වෙන්නේ. මෙන්න පුතේ පළවෙනි කියනවා Taman යොදවා ඇති අරමුදල් වල ප්‍රතිඵලය ලාභ පාඩු බලා ගැනීමට. අපිට බලා ගන්න අවශ්‍යයි නේද පුතේ? අපි මුදල් දාලා ව්‍යාපාරයක් පටන් ගන්නෙ නේද? දවසකින් දෙකකින් වහලා දාන්න නෙවෙයිනේ පුතේ. ඉතින් මම අයිතිකාරය නම් මම බලන්න ඕන මම දාපු අරමුදල් වලට මොකද උනේ? ව්‍යාපාරයේ ලාභ ලබනවද? ව්‍යාපාරයේ පාඩු ලබනවද? එහෙමනම් ව්‍යාපාරයේ දිනු කරන්න මොන වගේ තීරණ මම ගන්න ඕන නේද? අනේ නම් අයිතිකරු විදිහට පුතේ මට මූල්‍ය වාර්තා වැදගත් වෙනවා. ඔන්න ඔය පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි යොදවා ඇති අරමුදල් කවර ආකාරයකට යොදවා ඇද්ද යන්න දැන ගැනීමට. අපි යෙදුවේ කවර ආකාරයකටද? මොන මාධ්‍යයකටද? පුතේ වැඩිපුර යොදවලා තියෙන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නද? භාණ්ඩ බෙදා හරින්නද? නැත්නම් අලෙවිකරණයටද? එමේ අරමුදල් යෙදවීම පිළිබඳ නේද? අරමුදල් යෙදුවේ මොන වගේ ශේෂ්ත්‍ර වලටද? නේද පුතේ? ඒ ගැන අවබෝධයක් අපිට තියෙන්න ඕන. අද ළමයි ව්‍යාපාරිකින් එක ශේෂ්ත්‍ර විතරක් ඉන්නේ නැහැනේ. එයා විවිධ ශේෂ්ත්‍ර පුතේ නියදෙනවා. නේද? ඉතින් මේ විවිධ ශේෂ්ත්‍ර ගේ පුතේ එක් ශේෂ්ත්‍ර මුදල් ආයෝජනය කරනවා. හරිද? සමහර ව්‍යාපාරිකෙක් ඉන්න පුළුවන්. එයා නිෂ්පාදනයේට, බෙදා හැරීමට, අලෙවිකරණයට, අධ්‍යාපන ඔය කියන විවිධ ශේෂ්ත්‍ර වලට පුතේ මුදල් ආයෝජනය කරන්න පුළුවන්. ඒ ආයෝජනය කරලා තියෙන මාර්ග කොහොමද? ඒ වලින් ප්‍රතිලාභයක් තියනවාද තමයි මෙතන ආයුක්තරුවන් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට කලමනාකරන තීරණ කොතරම් සතුටුදායකද යන්න බලා ගැනීමට. එහෙනම් උදේ අපිට තොරතුරු ඕන මේ කලමනාකරුවා ගත්ත තීරණ කොහොමද කියලා බලා ගන්න. දැන් මූල්‍ය ප්‍රකාශන තියෙනවා නම් ව්‍යාපාරයේ නොකොඩවා ලාභ ලබනවා. ව්‍යාපාරයේ ලාභේ වැඩි වෙනවායි කියලා අපිට තේරෙනවා. කලමනාකරුවා අරන් තින තීරණ හරි නේද? එයා නිවැරදි තීරණ ගත්ත නිසා තමයි ව්‍යාපාරය මොකද උනේ? එන්න දියුණු වෙන්නේ.
කලමනාකරුගේ තීරණවල නිර්වද්‍යභාවය පුතේ අපිට බලා ගන්න පුළුවන්. අයිතිකාරය විදිහට මට ඕන කලමනාකරුගේ තීරණවල නිවැරදිභාවය බලා ගන්න. අන්න ඒකට මට අවශ්‍ය වුණාද? ගිණුම් කරන තොරතුරු. ඊළඟ උදේ නුබුන්වත් භාවය, ද්‍රවශීලතාවය බලාගෙන මම කතා කරා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දාන්න පුතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය බලා ගන්න පුළුවන් මට ව්‍යාපාරික නුබුන්වත් භාවය නැත්නම් ද්‍රවශීලතාවය. ඊළඟට කලමනාකරුවන් ඉතින් මුතේ මේ කලමනාකරු කියන කෑල්ල මාතෘකාව මම දීර්ඝ වශයෙන් ඔයත් එක්ක සාකච්ඡා කරා. ඒක කලමනාකරුවෙක් විදියට මට ඇයි තොරතුරු ඕන නොයෙකුත් කලමනාකරන තීරණ ගැනීමට. එතකොට මුතේ කලමනාකරුවෙක් වුණාම විවිධාකාර තීරණ ගන්න ඔයාට. අනේ තීරණ ගන්න පුතේ එයාට ගිණුම් කරන තොරතුරු ඕන. ඊළඟට කලින්ගත් තීරණවල ප්‍රතිඵල බලා ගන්න. එයා කලින් ගත්ත තීරණ හොඳද නරකද කියලා පුතේ මේ ගිණුම් කරන තොරතුරු භාවිතා කරාම එයාට තීරණය කරන්න පුළුවන් නේද? ඊළඟට ව්‍යාපාර සතුවත්කම් නිසි පරිදි පාලනය කරන්න. ඒතර එයා ගාව තියෙන සම්පත්ති කළමනාකරණය කරන්න එයාට ගිණුම් කරන තොරතුරු ඕන. ඒතර එක් අංශක ලාභය ජනනය කරනවා නම් අන කළමනාකරන දැනගන්න ඕන. ඒ අංශයට සම්පත් ප්‍රමාණය වැඩි කරන්න. වැඩි කරලා දීලා එතනින් වැඩි ලාභය ජනනය කරන්න. ඒතර යාගේ අර තියෙන වත්කම් ටික විවිධ ශේෂ්ත්‍ර වලට යොමු කරන්න පුතේ කළමනාකරුවට ගිණුම් කරන තොරතුරු අවශ්‍ය වෙනවා. හරි පුතේ. ඊළඟට කියනවා සේවකීන් වෘත්තීය සමිති. දැන් සේවකයෙක් විදියට ඇයි අපි අපේ ව්‍යාපාරය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ? ඇයි අපි ව්‍යාපාරය ගැන අවබෝධයෙන් ඉන්න ඕන? පුතේ සේවකයා බලන්නේ පුළුවන් තරමක් වැඩි වැටුපක් ලබා ගන්න නේද? එයා බලන්නේ වැටුප ලබා ගන්න. අනුදේ වැටුප ලබා ගන්න ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒතර ව්‍යාපාරය නොකොඩවා ලාභ ලබන මට්ටමක තියෙනවා නම් අපිට සේවකෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. අපේ ශ්‍රමය නිසා තමයි ව්‍යාපාරයේ ලාභ ලබන්නේ. අපේ වැටුප වැඩි කරලා දෙන්න නේද? අපි ව්‍යාපාරයේ ගිණුම් කරන තොරතුරු ගැන අවබෝධයක් නැත්නම් අපිට එහෙම ඉල්ලීමක්වත් කරන්න බෑ. ඊළඟ කෙනා පුතේ රැකියා සුරක්ෂිත වාතාවරණ කරගන්න පුතේ. දැන් මේ කාලේ පුතේ ගොඩක් අය රක්ෂා නැති වුණා. ඇයි හේතුව? ව්‍යාපාර පුතේ බිස්නස් කරේ නෑ. ව්‍යාපාර පාඩන පටන් ගත්තා පුතේ. අර රැකියාවට ගැටලුවක් ආවා පුතේ. එතකොට අපි රැකියාව කරේ හොඳ හයියක් තියෙන ව්‍යාපාරයක නම් ගිණුම් කරන තොරතුරු අපි කලින් බලලා තිබ්බනම් පුතේ නේද? හොඳ ලාභයක් තිබිච්ච ව්‍යාපාරයක් නම් අපි රැකියාව ගැන දැන් බයක් නැහැ. ඒක දන්නවා ව්‍යාපාරයට මේ කාල සීමාව ඇදගෙන යන්න පුළුවන්. ඒත් රැකියා සුරක්ෂිතභාවය අඩු වෙනවා පුතේ. අර ගිණුම් කරන තොරතුරු හද භාවිතා කරේ නැත්තම්. තමයි බලන්න ණය හිමියන් සහ බැංකුවේ මූල්‍ය ආයතන. ඒතර පුතේ ණයක් ලබා ගන්නකොට අන්න අපි කියලා පුතේ ව්‍යාපාරය කියලා බැංකුවකින් ණයක් ලබා ගන්නකොට බැංකුව බලනවා ව්‍යාපාරයේ ගිණුම් කරන තොරතුරු. එයා ඉන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය වෙන්නන්නේ. ආදායම් ප්‍රකාශන. ඒව බලලා තමයි ණයක් දෙන්නේ. නිකන් ණයක් දෙන්නේ නැහැ. ඒතර ව්‍යාපාරයට පුතේ ණය මුදල් ලබා ගන්නකොට මේවා ගිණුම් කරන තොරතුරු ලබා දෙන්න ඕන. එහෙනම් මේ ණය ලබා ගන්නකොට පුතේ තොරතුරු ඉදිරිපත් කරන්න ඕන නිසා මේ තොරතුරු ව්‍යාපාරයකට වැදගත් වෙනවා. ඊළඟට සපයන ලබන ණය මුදල් ආපසු ලබා ගැනීම හා පොලි අය කර ගැනීමේ හැකියාව. අර ඉදිරිපත් දැන් අපි ණය දුන්නාට පස්සේ පුතේ ඉලක්කය තමයි ණය පොලි අය කරගන්න එක. ණය මුදල් අය කරගන්න. ඉතින් පුතේ ව්‍යාපාරය ලාභ ලබන ව්යාපාරයක් නම් ගැටලුවක් නැහැ. හරි ඉන්නේ නලාබන. ඒතර අපිට තේරෙනවා මේ සල්ලි ලබා ගන්න හැකියාවක් නැහැ. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් මොකද කරන්න ඕන? මුදල් ලබා ගන්න අපි කටයුතු කරන්න ඕන. තමයි අනාගත ආයෝජකීන්, තරංකරුවන්, ගණනකරුවන් මේ හැමෝම ගිණුම් කරන තොරතුරු ගැන විවිධ අවබෝධයෙන් ඉන්න ලක්ෂණ තුන දීලා දෙනවා. ඉතින් පුතාලා ඔය විවිධ පාර්ශ්වයන්ගෙන් කාරණා තුනක් විතර පුතේ මතක තියාගන්න. සාමාන්‍යයෙන් අයිතිකරු, කළමනාකරුවන්, සේවකීන් වගේ පාර්ශ්ව තුන සහ ඇල්මක් දැක්කින්ට හේතු මතක තියාගන්න. ඒ ටික තමයි පුතේ මේ මට්ටමේදී අවශ්‍ය වෙන්නේ. පැහැදිලි පුතේ. කොට අද අපි කතා කරා පුතේ පළවෙනි විෂය ඒකකය නිබන්ධනයේ සම්පූර්ණ දේවල් අන්තර්ගත කරලා දින ඔයාට පුතේ කාලච්ඡේද 5යි මේ වෙනුවෙන් උසස් පෙළ වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔය කාලච්ඡේද 5න් පුතේ ගුරුවත් පුතේ සහ පියාට උගන්වන්න තියෙන්නේ ඔන්න කතා කරපු කොටස් ටික තමයි ප්‍රධාන වශයෙන්ම. ඉතින් ඔතනින් පළවෙනි මාතෘකාව අවසානම වගේ දරුවෝ ඉතින් මේක බොහොම ලේසි සරල පාඩමක් පුතේ. කියන්නේ මේකෙන් එන්නේ පුතේ බහුවර්ණ ප්‍රශ්න තමයි බහුතරයක්. නැත්නම් කෙටි සහ නිශ්චිත පිළිතුරක් ලියන්න ඉන්නේ. කියන්නේ
ෆස්ට් පේපර් එකට තමයි පළවෙනි පාඩම ඕන. ලකුණු 4ක් 6ක් වගේ ප්‍රමාණයක් තමයි පුතේ මෙහින් වාට ලබා දෙන්නේ. ඒතර ඒ ප්‍රමාණය ලබා ගන්න තමයි ඔයා මේ පළවෙනි පාඩම පින් කරන්න ඕන. ඉතින් අපි ලබන දවස් පුතේ සම්බන්ධ වෙනවා මේකේ බහුවර්ණ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්නට ඔයත් කොහොමද පිළිතුරු සපයන කියලා සාකච්ඡා කරන්න. ඒකට අපි ලබන දවසේ මේ අද පළවෙනි පාඩම කතා කරා. දැන් මේ අද දෙවෙනි දවසේ පළවෙනි පාඩමේ කොටසක් කලින් කතා කරා. තව කොටසක් කතා කරා පුතේ. ඊළඟ දවස් පුතේ මේම පාඩමේ පසුගිය විභාග ප්‍රශ්න, රචනා ප්‍රශ්න සාකච්ඡා කරන ඔයාට ඇඟට දැනෙන විදියට. ඉතින් ඒ ටික සාකච්ඡා කරන්න පුතේ ඔයා අනිවාර්යයෙන් මොකද කරලා තියෙන්න ඕන? මේ නිබන්ධනය වල පාඩම් කරලා තියෙනවා පුතේ. අපි දැන් මේ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. නේද? මොන බාධකාවක් අධ්‍යාපන අතර කරන්න බෑ. නේද? ඊනවනේ අපි උපන්දාසිත මියනකම්ම අධ්‍යාපන ලබා ගන්න ඕන. නිසා පුතේ මොරෝණ නෙමෙයි මොනවා තිබ්බත් අපි අපේ අධ්‍යාපන ලබාගත යුතුමයි. ඒ නිසා පුතේ මේක තමයි දැන් ක්‍රමවේදය. මම උගන්වපු වීඩියෝ එක බලලා ඔයා නිබන්ධනයේ බලලා පුතේ අවශ්‍ය ඒවා මාක් කරලා තියාගන්න. ඒතර ලබන සතියේ අපි මොකද කරන්නේ? මෙම පාඩමේ පසුගිය විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා. රචනා ප්‍රශ්නයක් ආවොත් ඒක කොහොමද ලියන්නේ? ඒ ළමයි පාඩම් කියන සාරාංශයක් මතක් කිරීමක් ලබන සතියේ මම ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒවට පුතේ සහභාගී වෙන්න. ඔයා පාඩම් කරලා තිබ්බම පුතේ අපේ ලේසි මේ ප්‍රශ්නවල උත්තර ලබා දෙන්න. සදරුවෝ දැන් මේ අපි පටන් ගත්තානේ. පටන් ගත්ත වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුතේ. 2022 අගෝස්තු මාස වෙනකම්ම ඔයා ගාන්ට පිළිවෙලකට පුතේ විෂයන් තුනක් එක්ක සම්බන්ධ වෙන්න. accounting පුතේ ඔයා ගාන්ට ඉගෙන ගත්තොත් මේක තමයි ඔයාට දෙන ලේසිම විෂය. මතක තියාගන්න. හේතුව වෙයි මේ පුතේ මේ පොඩ්ඩක් පාඩම් කරන් තියෙනවා ගොඩක් ගණන් හදන්න තියෙනවා. ඉතින් ගණිතය පුළුවන් ළමයාට පාඩම් කරන දෙකටම සම්බරව මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නිසා ඔයාට හොඳ අනාගතයක් ලබා ගන්න පුතේ මහන්සි වෙන්න කැප වෙන්න. ඔයාගේ කැපවීම මත තමයි පුතේ ඔයාගේ අනාගත ඒ සාමර්ථුන තීරණය කරන්නේ. ඒ මත තමයි ඔයා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඒ මත තමයි ඔයාට හොඳ උපාධියක් ලබාගෙන අනාගතයට හොඳ පුරවැසියෙක් රටට හොඳ සම්පතක් වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ අපි කරන්නේ රටට සම්පත් උත්පාදනය කරන එක. සම්පත් බිහිකරන එක. මාත් මේ කතා කරන මාත් පුතේ ඒ වගේ රටට සම්පතක් කළා. ඉතින් රටට සම්පත් ගණනාවක් බිහි කරන තමයි මගේ මේ වැය. නිසා පුතේ මේ වැඩසටහන ඔයා හොඳට බලලා අවබෝධය ලබාගෙන නිබන්ධන දිගට නිබන්ධන එකපාරක් හොඳට කියවන්න පුතේ. අපි ලබන සතියේ හමු වෙමු. බහුවර්ණ ප්‍රශ්න වලට සහ රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. අදින් පාඩම අවසන් පුතේ. එහෙනම් අපි ලබන සතියේ මේ වගේ වැඩසටහන් සම්බන්ධ වෙනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. එහෙනම් පුතේ උසරණයි ජීස්පීටයි අපි ලබන සතියේ හමු වෙමු.